විස්තර කරා නේද සර් කලින් දවසේ මට මතකයි සර් ගාව තියෙනවද ඒකට මොන හරි මට මතකයි සර් කලින් දවසක කියන කතා කරා අර මිනුම ගැන ඒකේ සර් වක්‍රභාවය කියන එක අර මේ මනින්න තියෙන දේවල් ඍජුව මනින්න බෑ මගේ තර ඒක නෝට් එකක් නම් ලොකුවට නැහැ ඔව් වක්‍රභාවය ඔව් දෙයට සම්බන්ධව තියෙන්නේ අර කරුණු හතරක් තිබ්බනේ සර් ඒ ටිකත් සම්බන්ධ කරලා ලිව්වොත් හරියයිද අර විශ්වාසතාවය කෙරෙහි බලපාන සාධක විදිහට විශ්වාස අර සාධක හතරක් කතා කරානේ විශ්වාසතාව කෙරෙහි බලපාන සාධක වගේ අන්න ඒ ටික මම හිතන්නේ උතන්ට එන්න ඕනේ නේද ඒවත් සම්බන්ධ වෙලා මේ වක්‍රභාවය සම්බන්ධතාවයකුත් තියෙනවා නේද ඒතර අපි මන්නේ සාමාන්‍යයෙන් ඔය ළමයින්ගේ මානසික තියෙන දේවල් අපි චර්යාව පාවිච්චි කරලානේ මනින්නේ සාමාන්‍යයෙන් නේද එහෙම නේද එන්න ඕනස එතකොට එහෙම මනිනකොට විශ්වාසතාවයට බලපානවනේ එක එක ළමයින්ගේ මානසික මට්ටම එතකොට ඒගොල්ලන්ගේ තියෙන කායික අවශ්‍යතා ඒවයි තියෙන මට්ටම් ඒව බලපානවනේ මොකක් හරි පරීක්ෂණයක් කරනකොට අනිත් එක ඒ කියන දේවල් වක්‍ර වෙනවනේ දැන් අපි මොන හරි චර්යාවක් අපි බලාපොරොත්තු වෙනවා නම් ඒක හැමෝගෙම එක විදිහට එන්නේ නැහැ නේද එතකොට ඒක වක්‍රයි කියලා අපි කිව්වේ ඒක නේද මම වැරදිද නැත්තම් කියන්න පුළුවන් දේවල් මොන හරි තියෙනවා මේකේ අපිට සාමාන්‍යයෙන් මේ අපිට වියුක්ත ගුණාංග හා සංයුක්ත ගුණාංග කියලා කිව්වහම දැන් අර සාමාන්‍යයෙන් මිනුමට අපි භාජනය කරන ගුණාංග සාමාන්‍යයෙන් මේ භෞතික හා මානසික වශයෙන් අපිට වෙන් කරන්න පුළුවන්. තිමිර එක හරි භෞතික සහ මානසික වශයෙන් අපිට වෙන් කරන්න පුළුවන් නේ. ඒතර මේ වස්තුවක සාමාන්‍ය අර බර දිග පරිමාව දැන් මේ වගේ පීඩනය මේ වගේ දේවල් අපි කතා කරන්නේ භෞතික ගුණාංග විදිහටනේ. එතකොට මේ භෞතික ගුණාංග ඊළඟට බර දිග පරිමාව ආදී මේවා අපි කියන්නේ සංයුක්ත ගුණාංග. එතකොට උෂ්ණ වායු උෂ්ණත්වයේ පීඩනය ආදී වියුක්ත ගුණාංග විදිහට ගණන් ගන්නවා. සංයුක්ත ගුණාංග අපිට කෙලින්ම මයින්න පුළුවන්. අර සර් කිව්වා වගේම මේ සංයුක්ත ගුණාංග අපිට කෙලින්ම මයින්න පුළුවන්. හැබැයි වියුක්ත ගුණාංග ගැනීම සඳහා වක්‍ර මාර්ග ප්‍රයෝගී වෙනවා. අන්න එතනදී තමයි අපිට මේ අදාළ වෙන්නේ මේ වියුක්ත ගුණාංග කියලා අර කියන සගලින් කිව්වා වගේ දැන් බුද්ධිය, විෂය දැනුම, රුචි අරුචිකම් මෙන්න මේ වගේ දේවල් අපිට ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මේ වියුක්ත ගුණාංග විදියට. ඒකට එහෙනම් ඒ වියුක්ත ගුණාංග මැනීම සඳහා භාවිතා කරන මිනුම් දඩු ගත්තාම මේ කියන්නේ අර අවතරාර සාපේක්ෂයි කියන කතාවත් මෙතනට අදාළ කරගන්න පුළුවන්. එතකොට මේ කියන දේවල් මැනීම සඳහා භාවිතා කරන්නට ඍජුව මනින්න බැරි නිසා ඒවා අපි මනින්නේ වක්‍රාකාරයෙන්. එතකොට ඒ වක්‍රාකාරයෙන් මනිනකොට මේවා සමහරක් වෙලාවට 100%ක්ම මේවා හරියන්නේත් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පරීක්ෂණ වල දත්ත 100%ක්ම නිවැරදි නොවෙන්නත් පුළුවන්. ඒක තමයි මේ කියන්නේ විශ්වසතාවය කියන එක දෙන්නේ. මිනුමේ කියන්නේ වක්‍රභාවය මම රිප්ලයි කරනවා මේල් එක ආවස වක්‍රභාවය කියන එක සාමාන්‍ය වක්‍ර ඍජුවම මනින්න බෑ වක්‍රව තමයි මිනුම මනින්න පුළුවන් අධ්‍යාපන මිනුම ඒත් එක්කම ඒක මේ විශ්වසතාවයට බොහෝ දුරට විශ්වසතාවය රැක ගන්න තමයි අපි මේ උත්සාහයන් කරන්නේ මේ නොයෙකුත් ක්‍රමෝපායන් භාවිතා කරලා. ඔන්න ඔය ටික තමයි මට නම් හිතෙන්නේ සාමාන්‍ය ඒ මිනුම ඒ විදිහට වක්‍ර වීම නිසා මේක විශ්වාසතාවයට බලපානවා නේද? බලපෑම් ඇති කරනවා. ඔව්. ඒ කියන්නේ එතකොට ඒක අර බලපාන්නේ දැන් ඒකට මුහුණ දෙන ඒ ළමයින්ගේ නැත්නම් ශිෂ්‍යයින්ගේ ඒගොල්ලන්ගේ අර తాවකාලිකව මානසිකව ඇතිවන හෝ කායිකව ඇතිවන වෙනස්කම් වෙන්න පුළුවන් නේද? එතකොට ඒවා බලපෑම් ඇති කරන්න පුළුවන් අර මිනුම වක්‍ර නිසාම නේද? වක්‍ර නිසාම ඔව් අර අවුට්පුට් එක නැත්නම් අර
එළියට දෙන මේ ඒ චර්යාව හරි මොකක් හරි බුද්ධි ඵලය හරි මොකක් හරි ඒ වගේ දේවල් නැත්නම් අර විශේෂ දැනුම කොටස් හරි ඒවා හරියට මේක මේ අර ඒ නැත්නම් අපි කියන්නේ අවුට්පුට් එක ඒක හරියටම එළියට දාගන්න බැරි වෙන්න පුළුවන් නේද? ඒ නිසා අර කියන බලපෑම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මුණ දෙන කෙනාගේ මානසික හෝ කායික වෙනස්කම්. එහෙම නැත්නම් එතකොට ඒවට තවත් ඉතින් බලපාන්න පුළුවන් දැන් පරීක්ෂණය පවත්වනවා නම් ඒ පරීක්ෂණය පවත්වන අවස්ථාව සම්බන්ධ සාධක. ඊළඟට නැත්නම් ඒ කිව්ව නේද සර් මේ දැන් ඔය ගණන් පරීක්ෂණයකදී වගේ ගාන හදන්න ළමයාට හැකියාව තියෙන්න පුළුවන්. නමුත් එයා සිංහල භාෂාවේ තියෙන දුර්වලතාවයක් නිසා ඒ ළමයාට ඒ ගාන තේරෙන්නේ නැහැ කියුවා. ඔව් එහෙම වෙන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ අර එයාගේ ඒ දැනුම් මට්ටම ඒ භාෂාවට තියෙන දැනුම් මට්ටම අඩුයි. හැබැයි අර තාර්කික දැනුම තියෙනවා. ඔව්. ඉබ්බට අර දැනුම අඩු නිසා එයාට ඒක මේ බලපෑමක් ඇති කරන්න පුළුවන්. එතකොට ඒක විශ්වාසතාවයට බලපෑමක් ඇති කරනවා. නේද? ඒ කියන මොන හරි ඒ මිනුමේ අධ්‍යාපන මිනුමේ විශ්වාසතාවයට ඒක බලපෑමක් ඇති කරනවා. ඊළඟට අපි එතනදී උපකල්පනයක් කරනවානේ සර්. මේ එතන ඒ ගණන් වල ලකුණු වලට බලපාන්නේ නැහැ අනිත් මේවා කියන අනිත් ඔය තියෙන දුර්වලතා ඒවට බලපාන්නේ නැහැ කියලා උපකල්පනය කරලා තමයි අපි අර ගණන් වලට ලකුණු දෙන්නේ. එතනදී තිමස අපි කතා කරනවානේ අර විශ්වාසතාවය කෙරෙහි බලපානවා කියලා සාධක කීපයක් කතා කරනවානේ. එතකොට ඔය විශ්වාසතාවයට බලපාන සාධකට කියන අධ්‍යාපන ශාස්ත්‍රයේ මිනුම නියමාකාරයෙන් ගන්න නම් ඒ සාධක ටික පාලනය වෙන්න ඕනේ කියලා කාරණේකුත් කතා කරා නේද? ඒ චර්යාවලට බලපාන සාධක බලපාන ඒවා අර වෙනස් සාධක අපි කතා කරනවා පාලනය කරොත් තමයි නියම මිනුමක් ගන්න පුළුවන් වෙන්නේ කියලා නේද? ඔව් ඒකදී අර පාලනය කරන්න නම් ඉතින් අර එකම පරීක්ෂණේ කිහිප පාරක් කරන්න ඕන. සමාන්තර පරීක්ෂණ කිහිපයක් දෙන්න ඕන නේද? ඊළඟට අර පිළිතුරුපත් බලන කෙනා ඒ විශ්වාසතාවය නැත්නම් ඒ පිළිතුරක්පත් බලන අය ගේ තියෙන්න ඕන එක කොහොමද කියන්නේ පරීක්ෂකවරුන්ගේ තියෙන මේ විශ්වාසතාවය පුද්ගල බද්ධතාවය අඩු වෙලා එහෙම ඒ වගේ තියෙන්න ඕන නේද? අන්න ඒවත් බලපානවා. ඒක නිසා නේද පේපරේ කීප දෙනෙකුට බලන්න දෙනවා කියලා. ඔව් කීප දෙනෙක්ට දීලා නේද? ඒක කියන්න පුළුවන්. හැබැයි අර මෙතන අහලා තියෙන්නේ මේ කොහොමද මේක බලපාන්නේ කියලා නේද? බලපාන්නේ කොහොමද කියලා අහලා තියෙන්නේ. බලපාන්නේ කොහොමද කියලා තමයි අහලා. ඔව් දැන් අර ඉස්සෙල්ලා කිව්වේ අර දෙවරණ බහුවරණ වගේ දේවල් රචනා ප්‍රශ්න වලට යන්නේ නැතුව ව්‍යුහගත ප්‍රශ්න වලට යන එක ගන්නත් පුළුවන් ඉස්සෙල්ලා කිව්ව කාරණේට සර්. ඔව්. ඒ කියන්නේ ඒකෙදී අර කරන්නේ මේ ඒ විශ්වාසීතාවය අර මේ වක්‍රභාවය නිසාම අඩු වෙන එක වළක්ව ගන්න කරන දේවල්නේ. නේද? එතකොට දැන් මේ මෙතන අහන්නේ අර මිනිමක වක්‍රභාවයට අධ්‍යාපන මිනිමක වක්‍රතාවයට මේ මිනිමේ විශ්වාසීතාවය ඒකට බලපෑමක් ඇති කරන ආකාරය ගැන කියන්න තියෙන්නේ. කොහොමද ඒක බලපෑම ඇති කරන්නේ? ඒක නේද? අර කිව්ව කරුණු ටික තමයි ඉතින් ලියන්න තියෙන්නේ අර බලපාන සාධක ටික තමයි ලියන්න වෙන්නේ. පරීක්ෂණයට ලක් කරනා තුල ඇතිවන తాවකාලික කායික මානසික වෙනස්කම්, පරීක්ෂණය පවත්වන අවස්ථාව හා සම්බන්ධ සාධක, ඊළඟට එක් පරීක්ෂණයට ඇතුළත් කර ඇති පරීක්ෂණාංග නියැදියේ අඩුපාඩු තාක්ෂණික අඩුපාඩු කියන ඒවා ඊළඟට පරීක්ෂණයේ අන්තර්ගත එක් ප්‍රශ්නය මගින් මිනුමට හසු වන දේ අතර විෂමතාවක් පැවතීම පරීක්ෂණයේ එක් කොටස් මගින් මිනුමට හසු වන දේ අතර විෂමතාවක් තිබීම ඊළඟට පිළිතුරුපත් ලකුණු කරන පුද්ගලයන් අතර පවත්න විෂමතාවන් ලකුණු දීමේ පටිපාටිය අඩුපාඩු එතකොට අන්න ඒවා මේ ඒවයි බලපෑම තියෙනව නේද? හැබැයි අර මේ වක්‍රතාවයත් එක්ක තමයි හැබැයි වක්‍රභාවයත් එක්ක තමයි අපි සාකච්ඡා කරන්න ඕන උතන හැබැයි. දැන් සෝස මෙතන මේ අපි කතා කරනකොට දැන් අපි දැන් මෙතන කතා කරන්නේ දැන් අපි ගොඩක් වෙලාවට අපි පැත්තේ දෙන්නේ ශික්ෂා සාධනය හා සම්බන්ධනේ දැන් මේ අධ්‍යාපනයේ මිනුම් දැන් මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ අධ්‍යාපනක මිනුමක වක්‍රභාවය කියන එක.
අධ්‍යාපනයක කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ වැදගත් තැනක් හිමිවන්නේ ඉගෙනුම් ප්‍රතිඵලය ඒත් එක්කම මේ ශිෂ්‍ය මේ සාධනය නැත්නම් ශිෂ්‍ය වර්ධනය හා සම්බන්ධ ශිෂ්‍ය සාධනය වෙත. මොකද දැන් ශිෂ්‍ය වර්ධනය, විෂය දැනීම, ආකල්ප හා අගය කිරීම, දක්ෂතා මේවත් අධ්‍යාපනික මිනුම ඔස්සේම දිවෙන කාරණා. එතකොට අධ්‍යාපනයේ කාර්ය හා සම්බන්ධව තියෙන දේවල් ශිෂ්‍ය සාධනය විතරක්ම නෙවෙයි. මගේ නම් තර්කය. එතනදී විෂයමාලාව හා විෂයමාලා ද්‍රව්‍ය වල ඵලදායීතාවයත් මනින්න පුළුවන්. අධ්‍යාපන මිනුම. එතකොට ගුරු කාර්යක්ෂමතාව මනින්න පුළුවන්. අධ්‍යාපන වැඩසටහන් වල ව්‍යාපෘති වල සාර්ථකත්වය මනින්න පුළුවන්. එතකොට මේ අධ්‍යාපනික මැනීම් අතර ඒ කියන්නේ ශිෂ්‍ය සාධනය මැනීම ප්‍රධාන තැනක් වුණාට මේවත් වක්‍රාකාරයෙන් ඒ කියන්නේ මේවත් කෙරෙන්න පුළුවන්. මේවත් මනින්න පුළුවන්. එතකොට මේ හැම මිනුමක්ම ගොඩක් වෙලාවට මේ අධ්‍යාපනික මිනුම් වලදී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වන්නේ ගොඩක් වෙලාවට මේ මානසික ශක්තියින් මැනීම සම්බන්ධයෙන්. ඒතර මානසික ශක්තියින් මැනීම කියන එක ඍජුව මනින්න බෑ. ඒ නිසා වක්‍ර ක්‍රමෝපායන් ඔස්සේ මනින්න සිද්ධ වෙනවා. ඒතර මේ වක්‍ර ක්‍රමෝපායන් ඔස්සේ මනිනකොට යම් යම් අඩුපාඩුකම් මේවා වෙන්නත් පුළුවන්. එතකොට මේ විශ්වසතාව අන්නතනින් තමයි විශ්වසතාවය කියන එක මතුවෙන්නේ. එතකොට මේ 100%ක්ම අර තියෙන ප්‍රමාණාත්මකව විශ්වසතාවය මැනීම ටිකක් අමාරු කාර්යයක්. දැන් අධ්‍යාපන මිනුම ඇත්තටම 100%ක්ම සාර්ථක නැහැ. මිනුම වක්‍රභාවය නිසාම 100%ක්ම සාර්ථක නැහැ. يعني ගොඩක් වෙලාවට මේ අධ්‍යාපනික මිනුම කෙලින්ම මේකේ සඳහන් වෙනවා මේ පොත්පත්වල අධ්‍යාපනික මිනුම මානසික මිනුම් ගණයට තමයි අයිති වෙන්නේ. ඒක පැහැදිලිවම තියෙනවා මානසික මිනුම් ගණයට අයත් වෙන මිනුම් ශාස්ත්‍රයක් කියන එක. එතකොට මානසික මිනුම් වල තියෙන සියලුම ශාස්ත්‍රයන් පිළිබඳව අධ්‍යාපනික මිනුම් වලට සාධාරණයි. එතකොට මෙන්න මේ කාරණේ නිසා ගොඩක් වෙලාවට මේ වක්‍රභාවයට යනවා. ඒ වක්‍රභාවය කියන එක විශ්වසතාවය දැන් අර කලින් ප්‍රශ්නේ මේ පසුවට කිව්වා වගේ මේ විශ්වසතාවය පිළිබඳව සාධක ටිකක් මෙතනදී ගත්තා නම් මම කියන්නේ මේ වක්‍රභාවයත් සමග මේ ප්‍රශ්නෙට සාමාන්‍ය පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ අර වක්‍රභාවයට අර සාධක ආවොත් එහෙම බලපෑවොත් එහෙම අර මේ විශ්වාසතාවය අඩු වෙනවා. එහෙම නේද කියන්නේ? ඔව් වක්‍රතාවයේ නිසාම විශ්වාසතාවයේ තරමක් දුරට අඩු වෙනවා. ඒ විශ්වාසතාවය රැක ගන්න තමයි අපි උත්සාහ කරන්නේ මේ වගේ මිනුම් වලින් ගෙනල්ලා. ඔව් එතකොට අර කියන්න ඕන දේ තමයි දැන් වක්‍ර නිසාම අර කියන අඩුපාඩු තිබ්බොත් අර විශ්වාසතාවය අඩු වෙනවා. හැබැයි ඒ අඩුපාඩු මග අරගත්තොත් අර විශ්වාසතාවය වැඩි කරගන්න අපිට පුළුවන්. ඔව් ඒකට බලපෑමක් ඇති කරනවා. ඔව් අධ්‍යාපන මිනුම 100%ක්ම ගන්න බෑ. ඒකත් කියන්න බෑ. ඔව් ඒව තමයි අපි අවධාරණය කරන්න ඕන දේවල්. පිමිරිත මෙතනදී අඩු වැඩි භාවය කියනකට වැඩිය වෙනස් වීම කියලා කිව්වනම් හරි නේද? මොකද වැඩි වෙන්නත් පුළුවන් ගොඩක් දුරට අඩු තමයි වෙන්නේ. ඒ වුණාට අපි අර අඩු වැඩි භාවය නැතුව වෙනස් වීම කියලා වෙනස් වෙනවා කියනනම් හරි කියලා මට හිතෙනවා. මොකද ඒ හැටියට නැත්තම් අඩු එක්ක අඩුම එහෙම නැත්තම් වැඩිමනේ. ඔව් නේ. ඒතකොට අර ඒ කෙලි දෙපැත්තෙන් බේර ගන්න පුළුවන්. ඔව් විශ්වාසතාවය වෙනස් විය හැක කියලා මේ ගලපුවනම් හරි කියලා මට හිතෙනවා. ඔව් නේ. අඩු වැඩි කියන්නේ නැතුව නේද? ඔව්. ඔව්. ඒකත් හොඳයි. ඒ පොයින්ට් එක. ඒකට ප්‍රමාණවත් වෙයි නේද මං හිතන්නේ උත්තරේ. ඊරාන්සර් පැහැදිලි කරමු ඒවත් එක්ක. ඔව් තව කාට හරි මොනවා හරි කියන්න නැත්නම් ඊළඟ එකකට යන්න. ඊළඟ කොටසේ තියෙන එක අපිට මේ කොහොමද තිමිරස අපි නිරෝෂිනී මැඩම් කියලා කතා කරනවද නැත්නම් මෙහෙම්ම බලනවද? මේ සුවිශේෂී වගුව ගැන නේද කියන්නේ? ඔව් සුවිශේෂණ වගුව ගැන. අපිට ඒක තිබ්බ නේද? අර මේ විෂය සාධන පරීක්ෂණ හදනකොට නේ. ඔව් විශේෂ සාධන පරීක්ෂණයක් හදෙත් තමයි අර මේ. එතකොට අර මේ සර්ගෙම නෝට් එක තමයි නේද යන්නේ? අර මේ කාර්ය සාධනය ඒකම නේද? ඒකෙම ඉන්දස ඒකේ තියෙන විශ්වාසතාවයේ නෝට් එකේ තියෙනව නේද දීලා?
ටිකක් තියෙනවානේ. සුවිශේෂ විශ්වාසතාවය. ඒකේ චූටි පොඩි කොටසක් තියෙනවා මම කියන එක මේ සුවිශේෂණ වගුවක් කියලා කියන්නේ මොකක්ද කියලා තමයි මුලින්ම තියෙන්නේ. සුවිශේෂණ වගුවක් කියලා කියන්නේ අපේක්ෂිත ඉගෙනුම් ඵල හා විෂය සන්ධාරය මැනෙන ආකාරයට පරීක්ෂණයක් පැනීමට සුදුසු වන ආකාරයට සකස් කරගන්නා ලද වගුවක් කියලා තමයි මේ සුවිශේෂණ වගුවක් කියලා තියෙන්නේ. එතකොට පරීක්ෂණයක තිබිය යුතු වැදගත් ලක්ෂණය නෙමේ විෂය වළංගුතාවය. එතකොට දැන් මේ පරීක්ෂණයක් සකස් කිරීමේදී මේ ලක්ෂණය රැකෙන විදිහට අදාළ විෂය කොටස් ඇතුළත් වෙන විදිහට තමයි වණු සකස් කරන්න ඕනේ. එතකොට මේ වණු සකස් කරද්දී අරමුණු හා ඉගෙනුම් ඵල කියන ඒවා සැලකිල්ලට ගන්න ඕනේනේ. එතකොට සුවිශේෂණ වගුවක් මේ සකස් කර ගැනීමෙන් සෑම මාතෘකාවක් යටතේම ප්‍රශ්න ඇතුළත් වනසේ විශේෂ ක්ෂේත්‍රයේ පුරා ව්‍යාප්ත වූ පරීක්ෂණයක් තනා ගැනීමට පරීක්ෂකවරයාට හැකියාව ලැබේ. එමෙන්න මතකය මිනීමේ ප්‍රශ්න වලට පමණක් සීමා නොවි ඉහළ ප්‍රජානන හැකියාව මනන ප්‍රශ්න තැනීමටත් පරීක්ෂකයාට මේ සුවිශේෂණ වගුවකින් පුළුවන් වෙනවා කියලා තමයි තියෙන්නේ. ඒකේ මේ සුවිශේෂණ වගුව සකස් කරගන්න ආකාරයක් තියෙනවා. මේ නෝට් එකේ කොහොමද දන්නේ තියෙන්නේ? මේ මේකේ තියෙන්නේ සුවිශේෂණ වගුවක් කියලා කියන පරීක්ෂණ නිල්පතක් ගැන නේද? විෂය වළංගුතාව ආරක්ෂා වෙන ලෙස පරීක්ෂණයක් පැනීමේදී සර්ගේ නෝට් එකේ තියෙනවා. නිල්පත තමයි. මිස් අර තියෙන කරුණු ටික කියන්න බෑ මිස් ගාව තියෙන. එතකොට අපිට ඒකෙන් ගන්න පුළුවන් වෙයි සමහර විට. ඒකේ පිළියෙල කරන අන්දමනේ. ඔව් මේකේ තියෙන සුවිශේෂණ වගුවක් සකස් කරගන්න ආකාරය තමයි කියන්නේ. ඒකේ බහුවර්ණ පරීක්ෂණයක් පැනීම සඳහා මේ පිළියෙල කරපු සුවිශේෂණ වගුවක් තමයි මේ දැන් කියන්න හදන්නේ. ඒකේ පොඩ්ඩක් ඉන්න මේ ඒකේ තියෙනවා මම පොඩ්ඩක් ස්ක්‍රීන් එකට දාන්නම්. එතකොට චුට්ටක් බලන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක විස්තර කරන්න ඕනේ කියලා. කියන්නේ විස්තර කරාම හරියයි. බලමු. මේක පේනවද මේ තියෙන්නේ ඒ කියන සුවිශේෂණ වගුව. එතකොට මේක හදලා තියෙන්නේ 11 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව විෂය සඳහා තමයි මේ සුවිශේෂණ වගුව මේ පිළියෙල කරලා තියෙන්නේ. ඔයාලට zoom කරලා බලන්න පුළුවන් පහළට තියෙන ඒවා ටික. එතකොට ඒකේ කියනවා එහි සිරස් අක්ෂයේ තියෙන විෂය නිර්දේශය අඩංගු ඒකක. විෂය නිර්දේශය අඩංගු ඒකක ටික තමයි සිරස් අක්ෂයට අරගෙන තියෙන්නේ. මාතෘකා හා මැනීමට අපේක්ෂිත අරමුණු ඒකේ මුලින්ම දක්වලා තියෙනවා. සිරස් අතට. එතකොට ඒකේ තිරස් අක්ෂයේ තියෙන්නේ ඒ විෂය ඒකකයේ සඳහා වණු පිළියෙල කරන ආකාරය තමයි සිරස් අතට තියෙන්නේ. මේකේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය සඳහා අර කිව්ව බ්ලූම්ගේ වර්ගීකරණයේ අධ්‍යාපන අරමුණු තමයි යොදාගෙන තියෙන්නේ. මෙම වගුව සකස් කිරීමේදී විෂය අණු කොටස් අතර වණු ව්‍යාප්ත වන ආකාරය තීරණය කිරීමේදී විෂය ඒකක ඉගැන්වීම සඳහා වැය කරන කාලය සැලකිල්ලටගෙන වණු සංඛ්‍යාව තීරණය කළ යුතුයි. එක් ඒකකයේ සඳහා ප්‍රශ්න සංඛ්‍යාව තීරණය කිරීමෙන් අනතුරුව විෂය නිර්දේශය තුල වණු ව්‍යාප්ත කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යන සැලකිය යුතුයි. එතකොට මෙම වගුව නිරීක්ෂණය කිරීමෙන් විෂය ඒකක නියෝජනය වන පරිදි හා අපේක්ෂිත අරමුණු මැනෙන ආකාරයට ප්‍රශ්න සමබරව ව්‍යාප්ත වී ඇති ආකාරය අපිට බලන්න පුළුවන්. එතකොට දැනුම භාවිතය යන අපේක්ෂණ වෙනුවෙන් වණු 8 බැගින්ද බලනකො වණු 8ක් තියෙනවා දැනුම හා භාවිතයට. අනෙක් අපේක්ෂණ සඳහා වණු 6 බැගින්ද සැලසුම් කර තිබේ. එක් විෂය ස්වභාවය සැලකිල්ලටගෙන වණු වලට තබන බර තීරණය කළ යුතුයි. උදාහරණයක් විදිහට ගණිතය, සංගීතය, නැටුම් වගේ විෂයන් වලට වැඩියෙන් ප්‍රගුණ කරන්න ඕන නිසා වැඩියෙන් බර තියෙනවා. ඒ නිසා අරමුණු වලට විවිධ මට්ටම් වලට කුමන බරක් දිය යුතුද යන්න පරීක්ෂණය සකස් කරන්නා විසින් තීරණය කළ යුතුයි. කියලා තමයි මේ ඒකේ තියෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ තමයි කෙටියෙන් තමයි විස්තර කරේ. ඒකේ සුවිශේෂණ වගුවක් හදන්නේ කෙටියෙන් ওই විදිහට.
මම හිතන්නේ විභාගයට ආවොත් ඔය වගේ එකක් පොඩක් ඇඳලා පෙන්නලා එහෙම මාක් කරන්න පුළුවන් නම් හොඳ වෙයි. තව අදහස් තියෙනවද? මිස් මෙතනදී මේ මෙතන නිල්පතට දැන් කෞශල්‍ය මිස් කිව්වා වගේම මේ නිල්පත මේකේ තියෙන නිල්පත දුටුවෙකුට අනාගතයේ සැකසෙන ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය කුමක්දයි පැහැදිලිව අවබෝධ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් නිල්පත දැක්කාම මෙන්න මේ විදිහට තමයි මම පේපර් එක හදන්නේ කියලා. එතකොට ඒකේ අඩංගු වෙනවා දැන් ඔය ටීචර් කිව්වා වගේම ප්‍රශ්න පත්‍රයේ අඩංගු වන ප්‍රශ්න සංඛ්‍යාව, ඒතරම් ප්‍රශ්න වර්ග, සලකා බලන විෂය සම්දාරය, එක් විෂය සම්දාරයෙන් අසනු ලබන ප්‍රශ්න සංඛ්‍යාව, එතකම ශිෂ්‍යයා තුළ වර්ධනය වූ කුමන හැකියාව පිළිබඳව අපි අවධානය යොමු කරනවද, මොන හැකියාවන්ද මනින්නේ, එතකම ප්‍රශ්න පත්‍රයේ අඩංගු එක් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමෙන් ශිෂ්‍යයාට ලකුණු උපය ගන්න පුළුවන් කොහොමද, එතකම දැන් ටීචර් උඩම දාලා තිබුණා වගේ විෂය, එතකම ශ්‍රේණිය, මේ කුමන වාර පරීක්ෂණයේද, පළවෙනි වාරද දෙවෙනි වාර පරීක්ෂණයේද, මේක වර්ෂ අවසාන පරීක්ෂණ, මේ වගේ සියලු විවිධ තොරතුරු මේ සුවිශේෂණ වගුවේ අන්තර්ගත වෙන්න ඕනේ. මේ පන්ති කාමරය තුලදී මෙම කාර්ය යෙදුන අයෙකු මේ කියන්නේ මෙතනදී මේ සුවිශේෂණ වගුවේ ගොඩක් වෙලාවට මේ ලේඛනයේ ওই විදිහට දිමාන වගුවක් විදිහට තමයි පිළියෙල කරන්නේ. ඒ කියන්නේ තීරු හා තේලි වශයෙන් ගොඩක් වෙලාවට මේ බ්ලූම්ගේ වර්ගීකරණය තමයි මේ ගොඩක්ම පැතිවලට භාවිතා කරන්නේ. දැන් අර කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න, දෙවරණ ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න ඔය ආදී විදියට ප්‍රශ්න පත්‍රයේ දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මම විෂය උගන්වනවා නම් භූගෝල විද්‍යාව, දැන් මිසුත් ගත්ත භූගෝල විද්‍යාව මගේ විෂයම. එතකොට අපි හිතමු පළවෙනි වාර පරීක්ෂණයට ප්‍රශ්න හදනවයි කියලා. එතකොට මේ පළවෙනි වාර පරීක්ෂණයට අවශ්‍ය කරන ප්‍රශ්න විෂය කරුණු ටික නැත්නම් පාඩම් ටික පිළිවෙල කරලා ඊට පස්සේ මේ පාඩම් අපි හිතන පාඩම් තුනක් තියෙනවා නම් ඒ පාඩම් තුනට දැනුම අවබෝධය භාවිතය විශ්ලේෂණය සංශ්ලේෂණය සහ අගයීම ඔන්න ඔය කියන අපිට නිශ්චිත අරමුණු දීලා නැත්නම් අපි ඔන්න ඔය බ්ලූම්ගේ වර්ගීකරණයට අනුකූලව කෙටි ප්‍රශ්න කොච්චරක් හදනවද පළවෙනි පාඩමෙන්, දෙවෙනි පාඩමෙන් කොච්චරක් හදනවද, ඒ විදිහට අපිට සාමාන්‍යයෙන් නම් අපි හිතමු 8 වසරේ 9 වසරේ පේපර්ස් වල එනවා නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයක් නම් හදාගන්න තියෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් එන්නේ ප්‍රශ්න 16ක් හෝ 20ක් විතර. ඒතර මේ 20 හදාගන්න ක්‍රමවේදය පිළිබඳව ඔයැනිම වගුවක් අපිට මේ පොඩියට ගහලා පෙන්වන්න පුළුවන්. කෙටි ප්‍රශ්න පත්‍ර 20 කෙටි ප්‍රශ්න 20ක් හදන ආකාරය කොහොමද කියන එක. ඔය කියන මේකේ සුවිශේෂණ වගුවක් භාවිතා කරලා එතකොට මේක සාමාන්‍යයෙන් අපිට අර පිරිවිතර වගුව සාමාන්‍යයෙන් ඔය නිල්පත සුවිශේෂණ වගුව කියන එකත් හඳුන්වනවා. එතකොට දැන් මේ වගුව බැලුවහම අපිට පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ කියන්නේ මේ වගුව දැස සැලකිල්ලෙන් බලනකොට මේ පරීක්ෂණයට අදාළ කරන නැත්නම් මේ සාධන පරීක්ෂණයට අවශ්‍ය කරන ප්‍රශ්න සංඛ්‍යාව කොපමණද කියන එක පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම ප්‍රශ්න වලින් මැරෙන විෂය කොටස් මොනවාද? විෂය කොටස් මොනවාද? ඊළඟට ශිෂ්‍යයා අපිට දැන් අපි මේක ශිෂ්‍යයන්ටනේ දෙන්නේ. එතකොට ශිෂ්‍යයා සතු කුමන මානසික හැකියා මැනීම සඳහා මේ ප්‍රශ්න කෙසේ යොදා ගන්න ඕනේද? මේ ප්‍රශ්න ශිෂ්‍යයා සතු මොන මානසික හැකියා මනින්නද අපි මේ ප්‍රශ්න කෙසේ යොදා ගන්න ඕනද? කොහොමද මේ ප්‍රශ්න යොදා ගන්න ඕනේ? මොන මානසික තත්ත්වයන් මන ගැනීම සඳහා? මේ වගේ කරුණු පරීක්ෂණයක් සැකසීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා. ඒත් එක්කම මේ ප්‍රශ්න පත්‍රයට අන්තර්ගත වල ප්‍රශ්නවල ආකෘතිය, ප්‍රමාණය, ඒත් එක්කම නිවැරදි පිළිතුරු වලට පවරනු ලබන ලකුණු සංඛ්‍යාව, මෙන්න මේ වගේ දේවල් පිළිබඳව මේ පරීක්ෂකවරයා ප්‍රශ්න පත්‍රය සෑදීමට පෙරම නිශ්චිත කරගෙන තේරුම් ගැනීමට පුළුවන් නම් මේ නිල්පත හෝ මේ සුවිශේෂණ වගුව සාර්ථකව නිම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය කරුණු ටික පාදක කරගෙන නිල්පත නිර්මාණය කරනවා නම් මේ පියවරයන් විදියට ඒක ගලප ගන්න පුළුවන් නම් මම හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරේ සාර්ථකයි කියලා.
මේකත් ඇඳලා දක්වනවා නම් වඩා හොඳයි පෙටියෙන්. ඔව් ඒක තමයි ඊරන්ස ඇඳලත් පෙන්වනවා නම් හොඳයි. ඒ කියන්නේ දැන් අර මේ දැන් තව චුට්ටක් කිව්වොත් එහෙම දැන් ওই ප්‍රශ්න අංකයයි විෂය එකකයි කියලා තියෙනවානේ. මම ටිකක් zoom කරලා පෙන්නන්නම්. දැන් ওই අයිනින් තියෙන වම් පැත්තේ කෙරවලින් අපිට පුළුවන් විෂය ටික මොනවාද يعني ගන්න පාඩම් ටික ලියන්න. ඊට පස්සේ යටින් තමයි අර අධ්‍යාපන අපේක්ෂණ කියන කොටස තියෙන්නේ. අධ්‍යාපන අපේක්ෂණ වල තියෙන්නේ අර මේ අපිට කිව්වේ දැනුම අවබෝධය භාවිතයේ විශ්ලේෂණය සංශ්ලේෂණය ඇගීම. ඒකෙදිත් වැඩිපුරම අපි ප්‍රශ්න හදන්න ඕනේ භාවිතයෙන් කියලා තමයි මේ කිව්වේ. එතකොට භාවිතයෙන් මේකෙදි ප්‍රශ්න 9ක් හදලා තියෙනවා මේ භූගෝලයේ. මොකද ඒකේ තියෙන්නේ සිතියන් ලකුණු කිරීම වගේ කොටස තියෙනවානේ. එතකොට ඒකේ භාවිතය කියන කොටසට තමයි ඒ ටික අරගෙන තියෙන්නේ. එතකොට දැනුම සමා වෙන මිස් මේ මෙතන මේ භාවිතය කියන එක විෂය සන්දර්භය අනුව වෙනස් වෙනවා. දැන් මම භූගෝලය මගේ විෂය භූගෝලය නිසා භාවිතයට තමයි වැඩිපුරම අර්ථකථනය කරන්න ඕනේ. හැබැයි ඉතිහාසය වගේ විෂයක් ගත්තොත් එimhe භාවිතය නිල්. භාවිතය වෙන්නේ නැහැ. ඔව් නේ. ඒකට එන්නේ භාවිතය නෙවෙයි එතකොට. මේකේ භූගෝල විද්‍යා විෂය අනුව වෙනස් වෙන්න පුළුවන් එතකොට. විෂය සන්දර්භයේ විෂය අනුව වෙනස් වෙනවා මිස් ඒක. ඒක Taman ලියන එක සම්බන්ධයෙන් පොඩ්ඩක් කරුණු භාවිතා කරන්න කියන එක මේ ටීචර්ස්ලාට කියන්න ඕනේ. දැන් විෂය ඇත්තටම ඉතිහාසය වගේ විෂයක් ගත්තොත් එහෙම භාවිතයක් වෙන්නෙම නැහැ. ඒක සම්පූර්ණයෙන්ම හිස්. සිතියම් ලකුණු කිරීම ටිකක් ගන්න පුළුවන් නේද? සිතියම් ලකුණු කිරීමට ගන්න පුළුවන්. අපේ සිතියම් ලකුණු කිරීමට ඉතිහාසය ගන්න පුළුවන්. නමුත් අර භාවිතය කියන දේ සම්බන්ධයෙන් නම් ගොඩාක් අඩුයි. සිතියම් ලකුණු කිරීම පමණයි ගන්න පුළුවන්. ඔව් මේකෙදි ප්‍රශ්න 40ක් අරගෙන තියෙනවා. එක ප්‍රශ්නයකට එක ලකුණ ගානේ තමයි දීලා තියෙන්නේ. එතකොට වම් පැත්තට අරගෙන තියෙනවා ප්‍රශ්න ටික, යටට ලකුණු දාලා තියෙනවා. අර කිව්ව මේ බ්ලූම්ගේ වර්ගීකරණය තමයි අර අධ්‍යාපන අපේක්ෂණ ඉදිරියට අරගෙන තියෙන්නේ 6. ඊට අනුව තමයි මේ සුවිශේෂණ වගුව නිර්මාණය කරලා තියෙන්නේ. විෂය සහ වසර උඩින් දාන්න ඕනේ. අර අපි ලියන ප්‍රශ්නෙටත් පොඩියට මේ වගේ වගුවක් ගහලා ලිව්වොත් මං හිතන්නේ ප්‍රමාණවත් වෙයි. ගන්න විෂය අනුව අර හිරාන්ස කිව්වා වගේ හොඳට කල්පනාකාරීව අර තියෙන ඔය කතර ටික දාන්න වෙනවා. දැනුම අවබෝධයේ භාවිතය විශ්ලේෂණය සංශ්ලේෂණය ඇගීම කියන ටිකට හරියට දාගන්න වෙනවා. ඕකට මිස් මේ තමන්ගේ සබ්ජෙක්ට් එක අනුව මේ පිටපතක් හරි ගස්ස ගත්තනම් හොඳයි කියලා හිතනවා. කියන්නේ නැවත නැවත අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒක අර තමන් දන්නවනේ තමන්ගේ සබ්ජෙක්ට් එක හරියට. ඔව් තමන් දන්න දේ නේ ලියන්නේ. එහෙම කරා නම් හරි. කෞෂිමිස් ඔකේ පිටපතක් දාන්න පුළුවන්ද chat එකට? මම මේ group එකට දාන්නම්. මම දැන් ඉවරනට පස්සේ මේ මා කියන්නේ විස්තරය එක්කම දාන්නම්. සුවිශේෂණ වගුවක් සකස් කිරීම කියලා කොටසක් තියෙනවා. ඒ විස්තරෙත් එක්ක මේ වගුවක් තියෙනවා. තව ඒක විස්තර කරලා තියෙනවා. මම ඒ ටිකම දාන්නම් අපේ group එකට. මොමිස් මේකේ දැන් ගොඩක් වෙලාවට අපිට ටීචින් ප්‍රැක්ටිස් වලදී ඕක උගන්වනවා. සමහරකට ටීචර්ස්ලාට දැන් අපිට නම් අවුක් කරා. ඔව්. සර් ඕකේ අවසානයේට එකතුව ගන්නෙ කොහොමද? මේ කතිර වලින් එකතුව අරන් තියෙන අර ප්‍රශ්න කියන්නේ ඒ පාඩම් වලින් ගත්ත ප්‍රශ්න පළවෙනි පාඩමෙන් කීයක් අරන් තියෙනවද? පළවෙනි පාඩමේ දැන් තියෙන්නේ පෘථිවියේ ස්වභාවික සම්පත්නේ. එතකොට මේ බලන්නකෝ ඒකේ අරන් තියෙනවා ප්‍රශ්න අරන් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න 4ක් කරන්නේ. එතකොට එකතුව කියන තීරුවට දාලා තිනවා මෙතන 4යි කියලා. අන්න ඒ වගේ මේ පාඩමෙන් ගන්න ප්‍රශ්න සංඛ්‍යාව තමයි එකතුව කියන තීරුවේ අරන් තියෙන්නේ. ඊට පස්සේ යටට ටෝටල් කරලා අරන් තිනවා 40යි කියලා. එක එක පාඩමෙන් ප්‍රශ්න කීයක් අරගෙන තියෙනවද? අර කියන අධ්‍යාපන අපේක්ෂණ යටතේ කියලා තමයි කියන්නේ. එහෙම නේ ඊරන්ස. ඔව් මිස් එහෙම තමයි දාන්නේ. එහෙම තමයි. හරි මිස් thank you. ස්ක්‍රීන් එකේ කවුරු හරි අඳිනවා. දැන් ඒකේස ඔය අර අහුව ප්‍රශ්නෙට දැන් ඔය ටෝටල් එක අරන් තියෙන්නේ ඔය ප්‍රශ්න වලට බර තියෙනවා කියලා එකක් කියනවනේ නේද? අර නෝට් එකේ කියන්නේ එක එක අරමුණු වලට බර තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ දෙන්න ප්‍රදානය කරන ලකුණු කීයද කියලා තීරණය කරනවා.
දැන් මේකෙදි නම් එක ගානේ තමයි මේ හැම එකටම දීලා තියෙන්නේ. මිස් ඔතන ලේසිම ක්‍රමය තමයි මේ වගේ පළමුණ වාර පරීක්ෂණයක කෙටි ප්‍රශ්න පත්‍රය විතරක් ගන්න. කෙටි ප්‍රශ්න අර බර තියෙන ඒවා ගැන ලොකුවට හිතන්න යන්න එපා. ලේසියෙන් මෙතන ගොඩ යන්න පුළුවන් කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි වාර පරීක්ෂණයේ කෙටි ප්‍රශ්න පත්‍රය විතරක් අරගෙන කෙටි ප්‍රශ්න පත්‍රයේ අපිට ප්‍රශ්න කඩන්න පුළුවන්, කෙටි පිළිතුරු සපයන්න පුළුවන්, දෙවරණ යන්න පුළුවන්, බහුවරණ යන්න පුළුවන්. එතකොට ප්‍රශ්න 20ක ප්‍රශ්න 20ක් 6 පන්ති හරි 7 පන්ති අපි හිතමු ඉතිහාසය කියලා. මගේ විෂය භූගෝල විද්‍යාවනේ. ඒත් භූගෝල විද්‍යාවෙන් මම හදනවා ප්‍රශ්න 20ක්. හදනවා කෙටි පිළිතුරු වලට කොහොමද, දෙවරණ ප්‍රශ්න වලට කොහොමද, බහුවරණ ප්‍රශ්න වලට කොහොමද. පාඩම් 3යි මම පාවිච්චි කරන්නේ පළවෙනි වාර පරීක්ෂණයට. කාලය මිනිත්තු 20ක් හෝ 25ක් හෝ නැත්නම් එහෙම නැත්නම් කාලය මිනිස්සු 40ක් වෙන්න පුළුවන්. නැත්නම් පීරියඩ් එකක් වෙන්න පුළුවන්. ඒතර මේ පීරියඩ් එක ඇතුළත ගොඩනගෙන අර අරමුණු 7ට දැනුම අවබෝධයේ භාවිතයේ විශ්ලේෂණ සංශ්ලේෂණ ඇගීම කියන 7ට මේ ප්‍රශ්න 20 ගොනු කරන්න. අරම ගියොත් එහෙම ලොකු සංකීර්ණ තත්යකට යනවා. බර තියන්න ගියොත් එතකොට ගන්න වෙනවා අර ව්‍යුහගත රචනා ප්‍රශ්න. එතකොට ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්නට මම කොච්චර බරක් තියනවද? මේ පාඩමට කොච්චර බරක් තියනවද? අන්න ඒ වගේ තැන්වලදී ගන්න පුළුවන්. ගන්න වෙනවා. නැතුව මේක අපිට ලේසියම මතක තියාගෙන ගොඩ යන්න පුළුවන් විදිය තමයි මම හිතන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කිරීම කියන තැන ඉඳලා ප්‍රශ්න 20ක මම ලියනවා නම් මම 40කට යන්නෙත් නෑ. මම ප්‍රශ්න 20යි ගන්න. ඒක මම කඩා ගන්නවා. ඔය යාර බර තියනවා කියන්නේ කාලච්ඡේද ගාන උගන්නපු කාලච්ඡේද ගාන ඒ වගේ දේවලුත් බලලා තමයි බර තියනවා කියලා කිව්වේ. මේ ඉනේෂමිස් දැන් අර මේකේ කියනවා දැන් අර තීරාංශ කියපු කාරණාවත් හරි. දැන් අපිට අර බර තියන්න කියලා කිව්වම මෙහෙම හිතන්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ දැන් අර කිව්වා වගේ දැන් ගණිතය, සංගීතය, නැටුම් වගේ කියන ඒවා ප්‍රායෝගිකව කරන්න ඕනේවනේ. එතකොට ඒකේ බර තියන්න ඕනේ භාවිතය කියන කොටසනේ වැඩි වෙන්නේ. එතකොට අන්න ඒ වගේ භාවිතය කියන කොටසට බර තියලා තමයි අපි ඒක හදන්න ඕනේ. කෞශල්‍ය මිස් ඔයාට මේ ෆොටෝ එකක් දාලා ඇති ඔය මේ හදපු එකක ඒක නම් අර මේ මේ ස්ට්‍රක්චර්ඩ් එකකට යන එකකට questions ප්‍රශ්න පහක් අරගෙන හදලා තියෙන එකක්. පොඩ්ඩක් ඒකත් පුළුවන් නම් ස්ක්‍රීන් ෂෙයා කරොත් තේරෙයි කියලා හිත. තිමිනි සර් දැන් අර ඉතිහාසය වගේ මේ ගත්තොත් දැන් කෙටි ප්‍රශ්න පත්‍රය හදද්දී ඒ ප්‍රශ්න පත්‍රය දැන් අපි ওই ළමයින්ට දෙන්න ඕනේ. එතකොට ඒකේ කෙටි පිළිතුරු දෙවරණ බහුවරණ ඔක්කොම ඇතුළත් වෙලා තියෙනවනේ. එතකොට සර් කොහොමද ඒක දාන්නේ? සර් ඊරාන්ස චුට්ටක් ඒ ගැන කියනවද? නේද ප්‍රශ්නේ? මේක ගත්තොත් මිස් මම දැන් අපි හිතමු ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයකදී අපිට පාඩම් 3ක් තියෙනවා කියලා අපි හිතමු අනුරාධපුර රාජධානිය හරි ඊළඟට පොළොන්නරු රාජධානිය ඊළඟට මහනුවර රාජධානිය කියලා. ඒ තමයි පාඩම් 3. ඔව් සර්. පාඩම් 3ේදී අපි අනුරාධපුර යුගයට මම දෙනවා කෙටි පිළිතුරු සපයීම සඳහා ප්‍රශ්න අපි හිතමු 4ක් හදනවා කියලා. ඒක කෙටි පිළිතුරු වලට එකක් දෙනවා, දෙවරණ ප්‍රශ්න දෙකක් දෙනවා, බහුවරණ ප්‍රශ්න එකක් දෙනවා. ඒතර ප්‍රශ්න 4යි එකතුව. පොළොන්නරු යුගයේදී මම දෙනවා අන්න එහෙම තමයි යන්නේ. හරි සර් හරි. තේරුණා. හරි මේ තියෙන අර තිල්නිමිස් කිව්ව මේ සුවිශේෂණ වගුව. දැන් මේක ගත්තොත් මිස් මේ මෙතන දැන් අර තමන්ට අදාළ සබ්ජෙක්ට් එක අනුව ප්‍රශ්න පහක් ඒ කියන්නේ මේ විෂය කොටස් ඒ කියන්නේ පාඩම් පහක් දක්වලා ගත්තා නම් හරි. ඕකටම එතකොට මේ ඇඩ් කරගන්න පුළුවන්. ඒක ලේසි වෙයි කියලා මට හිතෙනවා. මේ විෂය මාලාව කියන්නේ අපි ගන්න එක සබ්ජෙක්ට් එකක් නේ. එතකොට දැන් මගේ විෂය ගත්තොත් එතකොට ඉකෝන වලට නම් එතකොට පළවෙනි වාරයට සකස් කරනවා නම් තියෙන පාඩම් දෙක නම් ඒ දෙකේ නැවත කොටස් කරගන්නවා ප්‍රශ්න පහක් විදියට. එතකොට ඒ ප්‍රශ්න පහ මම බර තබන්නේ මෙන්න මේ විදියට දැනුමට 120යි අවබෝධයට 20යි යන්නේ වගේ විදියට. එතකොට මේ 4 කියලා ඒ දක්වලා තියලා තියෙන්නේ එක ප්‍රශ්නයකට ලැබෙන ලකුණු ප්‍රමාණය. දැනුමට ලකුණු 4යි අවබෝධයට 4යි ඒ විදියට එන විදියට. ඉලිනිමිස් ඒ 104යි නේද?
104යි 100 ඔව් අර මේ සම්පූර්ණ ප්‍රශ්නේ දැනුමට 104ක් යනවා පළවෙනි ප්‍රශ්නේදී. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නෙට ඒ විදිහට එතකොට ගන්න පුළුවන්. ඒකත් එක්ක කොච්චර ලකුණු ප්‍රමාණයක් දෙනවද කියන එකත් පස්සේ එතකොට නැවත සකස් කරගන්න පුළුවන්. 10ක් ලැබිලා තියෙනවා. ටෝටල් කරලා නේ දාලා තියෙන්නේ. එහෙම ළඟට අන්තිමට එතකොට පළවෙනි ප්‍රශ්නෙට සම්පූර්ණයෙන් 10%. දෙවෙනි ප්‍රශ්නෙට 20%ක්. ඒ විදිහට යන විදිහට. කෞශල මිස් මම ඔයාට දැම්මා ඉතිහාසය එකක් පොඩ්ඩක් බලන්න. හරි. WhatsApp එකට දැම්මා බලන්න. ඒක හරි සාර්ථකම. ඒ කියන්නේ මම නම් සරලම එකක් විදියට ඕක මම හිතනවා මිස් මේ කියන්නේ බර තැබීම නම් මේක හරි. මේ ටීචර් දාපු එක නම් හරියටම හරි බර තැබීමට. ටික ඇතුළත් කරන්න අවශ්‍ය නැද්ද? පාඩම් ටික දාන්න ඕනේ මිස් අර මේ හැමෝටම පාස් වෙන්න කියලා තමයි උතන අර question 1 2 කියලා ගත්තේ. මේ එතෙන්ට Tamanට අදාළ විෂයක් දාලා ඒකට පාඩම් ටික දාන්න. හරි මිස් හරි thank you. මේක ඉතා يعني මේක ගොඩක් ලේසි වගේ. ඕක හරි ලේසි. ඔව්. අර මම දැන් දැන්නේ 40ක එකක් මේ. මෙතන ප්‍රශ්න 12යි. මේක ලේසි. මෙතන අනිත් එක දැන් අර අරමුණු අරක වගේම තමයි යටට තියෙන්නේ. හතරකින් විෂය එකක හතරකින් තමයි අරගෙන තියෙන්නේ නේද හිරන්ස? විස්තර කරන්නකො චුට්ටක්. ඔව් මිස් ඔක පළවෙනි වාර පරීක්ෂණයට හදලා තියෙන්නේ විෂය එකක 3යි පාඩම් 3යි අරගෙන තියෙන්නේ. මම අර ටීචර්ට කිව්වා වගේම අනුරාධපුර පොළොන්නරුව දඹදෙණිය මහනුවර කියලා අපිට කැමති පාඩම් 4ක් දාගන්නවා. තියෙන දෙයක් විදියට දාගන්නවා. ශ්‍රේණිය 6 ශ්‍රේණියට දාලා කාලය දාලා තියෙන කාලය මිනිත්තු 15යි කියලා. මේක ප්‍රශ්න 15ක ප්‍රශ්න 16ක විතර මේ ලකුණු 16ක ප්‍රශ්න පත්‍රයක්. එතකොට මේක මම අර කලින් කිව්වා වගේ කෙටි පිළිතුරු සපයන අනුරාධපුරයෙන් මම අනුරාධපුරයෙන් කොච්චර ප්‍රශ්න හදනවද? කෙටි පිළිතුරු 1යි. කෙටි පිළිතුරු එකකින් එකක් හදනවා, දෙවරණ දෙකක් හදනවා. ඒත් එක්කම මේ බහුවරණ එකක් හදනවා. පොළොන්නරුව කියනෙත් ඒ විදිහට අරගෙන එතකොට ඒවත් එක්ක මම බලනවා දැනුම අවබෝධයට මේවා කොච්චර යනවද කියන එක. මේ ප්‍රශ්නේ මම ගොඩනගන්නේ දැනුමෙන්ද හදන්නේ. එහෙම නැත්නම් අවබෝධයෙන්ද හදන්නේ. දැන් මෙතන මම කිව්වේ භාවිතය වගේ එකකදී මට මේ ප්‍රශ්නේදී ගොඩාක් කරන්නේ සාමාන්‍යයෙන් භාවිතයේදී දීලා නැහැ තැන. ඉතිහාසය වගේ එකකදී භාවිතයේදී දැන් මෙතන සිතියම් ලකුණු කිරීම නැත්නම් සිතියම් ප්‍රශ්න දැන් ඒක ප්‍රශ්න පත්‍රය අනුව සැකසෙනවා. ප්‍රශ්න පත්‍රයේ මම සිතියමක් දාලා මොනවත්ම ප්‍රශ්නයක් අහලා නැත්නම් දැන් විශේෂයෙන්ම 6 වසර වගේ ළමයෙක්ට සිතියම් මාක් කරන්න අපි දෙන්නේ නැහැ. එතකොට එයාට ඒ දැනුම අර ඩිවෙලොප් වෙලා නැහැ. එතකොට එවැනි කෙනෙක්ට අපිට ගොඩක්ම වෙලාවට බලන්නේ අර ප්‍රජානන ඒත් එක්කම මේ කියන්නේ විශ්ලේෂණයත් ගොඩාක්ම අඩුයි කරනවා. නමුත් දැනුම තමයි ගොඩක් වෙලාවට බලන්නේ දැනුම අවබෝධය තමයි බයින්නේ. සහ විශ්ලේෂණයට පොඩි බහුවරණ ප්‍රශ්න 4ක්. ඒතකොට දැනුමයි අවබෝධයයි තමයි මේ පන්ති අනුවත් ඒක නිර්ණය වෙනවා. දැන් අපිට පන්තිය 6 වසරදී අපි ගොඩාක් වෙලාවට බලන්නේ දැනුම සහ අවබෝධය. ඉහළට යන්න තමයි අපි භාවිතා කරන්නේ භාවිතය, විශ්ලේෂණය, සංශ්ලේෂණය වගේ ඒවා. දැන් ටීචර්ස්ලා 11 12 පන්ති වලට තියෙනවා 10 11 පන්ති වලට ලියනවා නම් විශ්ලේෂණය සංශ්ලේෂණය ටිකක් වැඩි කරන්න. 13 පන්ති වලට 12 13 මේ විදියට පිරි මගුවක් හදනවා, නිල් පතක් හදනවා නම් සංශ්ලේෂණ විශ්ලේෂණ ගොඩක් වෙන්න ඕනේ. රන් ඒ වගේ අර චුට්ටක් අපි මොලේ පාවිච්චි කරන්න ඕනේ මොන වසරේ ළමයෙක්ටද කාලය කොපමණද විෂය මොකක්ද ඒත් එක්කම මේ කොපමණ ප්‍රශ්න සංඛ්‍යා මම අර අවසානයේදී මම කිව්වේ මේකට අදාළ කරන ටිකක් ප්‍රශ්න වලින් මැරෙන විෂය කොටස් මොනවද ශිෂ්‍යයා සතු කුමන මානසික හැකියාව මැනීම සඳහාද මේ ප්‍රශ්න හදලා තියෙන්නේ ඒත් එක්කම ප්‍රශ්න පත්‍රයට අන්තර්ගත වෙන ආකෘතිය මොකද්ද ප්‍රශ්න පත්‍රයට අන්තර්ගත ආකෘතිය ඊළඟ ප්‍රමාණය ඒත් එක්කම නිවැරදි පිළිතුරට පවත්වන ලකුණු සංඛ්‍යාව අන්න ඒ වගේ දේවල් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ මේක නම් මම හිතන සරණ එක පැත්තක ප්‍රශ්න සංඛ්‍යාව තියෙනවා අනිත් පැත්තේ ලකුණු දීමේ ප්‍රමාණය තියෙනවා. එතකොට මම හිතනවා මේක සාර්ථකයි කියලා මේ බොහොම සරල විදියට ලොකුවට හිතන්න යන්න එපා.
මේ බොහොම සරල විදියට මෙවැනි පොඩි දෙයක් කොතනට ඇඳලා දක්වන්න පුළුවන් නම් පාඩම් දෙකක් විතර දාලා මේකෙන් මයින් බ්ලූම්ගේ වර්ගීකරණයේදී අපිට අරමුණු දීලා නැත්තම් බ්ලූම්ගේ වර්ගීකරණයට යන එක තමයි හොඳ. මම කියන්නේ විෂය අරමුණු දානවටත් වැඩිය මෙතනට බ්ලූම්ගේ වර්ගීකරණයම ගන්න. එතකොට ඒකේ දැනුවත්භාවය අපි දන්නවනේ බ්ලූම්ගේ වර්ගීකරණයට තමයි මේක ලියලා තියෙන්නේ කියලා. විෂය අරමුණු දාන්න යන්න එපා. ඕ එහෙම දැක්කම හොඳයි. අරමුණු ටික බ්ලූම්ගේ වර්ගීකරණය දාන එක තමයි සාර්ථක මටත් හිතෙන්නේ. ඕ සාර්ථකම එතකොට අපෙන් ඒක අපි දන්නවා කියන එක ඔප්පු වෙනවා. මේ වගුව හරි පැහැදිලි නේද? කෞශල්‍ය මිස් මේකත් දාන්න. හරි. මෙතන මිස් ලකුණු 16 සමාන වෙන්නේ නැහැ නේද? ලකුණු 16 චූට්ටක්. ලකුණු 16 සමාන වෙලා තියෙන්නේ ඒකේ. පහළ තියෙන ලකුණු ටික ගණන් කරන්න. ලකුණු 16 ටික සමාන වෙලා තියෙන්නේ. අර එකතුව කියලා තියෙන්නේ ප්‍රශ්න ප්‍රමාණය. හැදිලා තියෙන ප්‍රශ්න ප්‍රමාණයනේ. යට ලකුණු එකේ ලකුණු 16 එකතුව සමානයි. හරි මිස් හරි. හරි ඒවට තාම හරි කාට හරි අදහස් ඉදිරිපත් කරන්න තියෙනවද? නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නට යමුද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමුද තිමිර සර්? හිරන් සර් බලමුද ඊළඟ එක මොකක්ද? ඊළඟ ප්‍රශ්නේ. මේ ඊළඟ එකට යන්නේ වුණා. ඔව් ඊට පස්සේ අපි 2006 පේපර් එක බලමු. 2006 පේපර් එකේ පොත තියෙන අයට 83 පිටුවේ. අපි ඒකේ පළවෙනි ප්‍රශ්නේ කරා මට මතක විදිහට. ආපහු ඒක කරන්න ඕනේ නෑ එතකොට. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ. අනිත්‍යයට 2006 පේපර් එකේ දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නේ. හරිනේ. හරි. තිමිර සර් බලමුද? හිරන් සර් ඒක අර කෝඩ් හඳුන්වන්න තියෙන්නේ නේද? ප්‍රයෝජන. මේකේ තියෙන්නේ මේක මට කතා කරා වගේ මතකයි ටිකක් මේ මේකේ තියෙන්නේ මේ අධ්‍යාපනික මෙනුමෙහි පර්යේෂණ මිනුමෙන් අධ්‍යාපනික මෙනුමෙන් පර්යේෂණ ශේෂ්ත්‍රයේ අධ්‍යාපනික මිනුමෙන් පර්යේෂණ ශේෂ්ත්‍රයේ දක්නට ලැබෙන නාම තරහ අන්තර කෝඩු හඳුන්වා ඒවායේ ප්‍රයෝජන දක්වන්න. එතකොට මේ අර අපිට කෝඩු හතර හම්බෙලා තිනවා කලින් කතා කරා අපි කලින්. එතකොට නාම කෝදුවේදී අපි කරන්නේ ගොඩක්ම මේ මොන හරි ගොඩක් මේකේ පාවිච්චි වෙන්නේ ගුණාත්මක දේවල් සම්බන්ධව ඒවැයිදී අපි කරන්නේ ඒවට මොකක් හරි අගයක් පැවරීමක් විතරයි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අගයක් ආදේශ කිරීමක් විතරයි. ඒ කියන්නේ දැන් අර ස්ත්‍රී පුරුෂ කියලා කිව්වහම අපිට එක දාන්න පුළුවන් එකකට අනිත් එකට බිංදුව ඒ වගේ දාලා අපිට ඒක දක්වන්න පුළුවන්. හැබැයි අර බිංදුව එක දැම්මා කියලා ඒව අතර ඒ කියන්නේ මේ වටිනාකමක් කියන එක නැහැ. ඒ කියන්නේ එතන නිකන් සංකේතාත්මකව දැමීමක් විතරයි කරන්නේ. ඒක පාවිච්චි වෙන්න පුළුවන් අපිට මේ පර්යේෂණ ශාස්ත්‍රයේදී මේ මොන හරි දත්ත එකතු කරගන්නකොට අපිට පහසුයි. ඒ කියන්නේ අපිට දැන් මොකක් හරි ෆෝම් එකක් පුරවන්න දුන්නාම ඒ කියන්නේ සර්වේ එකක් වගේ කරද්දී අපිට ඒ ෆෝම් එකේ දෙන්න පුළුවන් අර ස්ත්‍රී නම් එක දාන්න ඕන පුරුෂ නම් බිංදුව ඒ වගේ දාන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒක පුරවන්න පුළුවන්. අත් එකතු කර ගැනීමට ඒක පහසු වෙනවා.
එතකොට තරා කෝදුව ගත්තාම අපි ගොඩක්ම කරන්නේ මේ පිළිවෙලකට සකස් කිරීමක් නැත්තම් තියෙන මොන හරි දත්ත ටිකක් ඒ පිළිවෙලකට සකස් කිරීමක් නැත්තම් අපි ගත්තොත් පන්තියක පන්තියේ ඉන්න පන්තියේ ලකුණු ලබා ගත්තම දැන් අවසාන ලකුණු ගත්තම ඒක අපිට වෙනිය හදන්න පුළුවන් අපේ පන්තිය. එතකොට 1 2 3 4 ඔය විදිහට අර ගත්තු ලකුණු අනුව අපි වැඩිම ලකුණු ඉන්න කෙනාට එක්ක ඔය විදිහට මේ පේලියට හදන්න පුළුවන්. ඒ කියන්නේ පිළිවෙලකට ආරෝහණ පිළිවෙලකට සකස් කරන්න පුළුවන්. එතකොට ඔය වගේ ඒකට මේ තරා කෝදුව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පර්යේෂණ වලදී ලැබිලා තියෙන දත්ත ටිකක් අර අනුපිළිවෙලට සකස ගන්න මේ තරා පරිමාණය අපිට වැදගත් වෙනවා. එතකොට ඊළඟට තියෙන අපිට මේ අන්තර් පරිමාණය. එතකොට අන්තර් පරිමාණයේදී අපි පාවිච්චි කරන්නේ ඒ අන්තර් පරිමාණයේ තියෙන ඒවා පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ඒවා ගණනය කිරීම කරන්න පුළුවන් ඒවා දත්ත තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් ගණිත කර්ම යොදලා වෙන වෙන ඒවට මේ දත්ත පරිවර්තනය කරන්න නැත්නම් වෙන වෙන අපිට පුළුවන් ඒ දත්ත වලින් ගන්න පුළුවන් දත්ත නිරූපණය වෙන අගයන් මොන හරි ලබා ගන්න පුළුවන්. මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ ඒවා නැත්නම් මධ්‍යන්නේ වගේ දෙයක් ගණනය කරන්න පුළුවන්. සම්මත අපගමන වගේ දෙයක් හොයන්න පුළුවන්. පරාසයක් හොයන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් අපිට කරන්න පුළුවන්. හැබැයි ඒවයි ගත්තාම බිඳුව කියන එක සාපේක්ෂ විදිහට තමයි සැලකන්නේ. උෂ්ණත්වය ගත්තම උෂ්ණත්වය ගත්තම අපිට පුළුවන් බිඳුව කියලා ගත්ත බිඳුවට අගයක් තියෙනවා. ඒ කියන්නේ අර්ථයක් තියෙනවා. බිඳුවට වඩා අඩු ඒවාක් තියෙනවා. ඒ නිසා එතකොට බුද්ධි පරීක්ෂණයක බුද්ධිය මැන්නාම එතකොට මේ බුද්ධිය බිඳුවයි කියලා මොකක් හරි ගණිත පරීක්ෂණයකට අපිට ඒක මොකක් හරි උත්තර ටික ආවම බිඳුවයි කියලා આવුත් ලකුණු ඒක ඒ ළමයට ගණිතේ බෑ කියන එක නෙමෙයි අදහස් වෙන්නේ. එතකොට ඒක සාපේක්ෂ විදිහට තමයි සැලකන්නේ බිඳුව කියන එක ඒකෙදි. එතකොට පරීක්ෂණ වලදී අපිට පුළුවන් මොන හරි ඔය මොන හරි බුද්ධි පරීක්ෂණයක් වගේ කරලා එතකොට ඒකෙදි ලකුණු ලබා දෙන්න පුළුවන්. ලකුණු පිරිනැමීමක් කරන්න පුළුවන්. එතකොට ඒ ලකුණු මේ දුන්නාම අපි නිකන් සංඛ්‍යා රේඛාවක් ඇඳලා කියලා හිතන්නකො. එතකොට ඒකෙදි අර ලකුණු දෙනකොට අර ඒ ලකුණු වල පරතර සමාන වෙන විදිහට දෙන්න පුළුවන්. එකට පස්සේ දෙක නම් ඊට පස්සේ 2යි 3යි අතර ওই විදිහට පරතර සමාන වෙන විදිහට ඒකේ ලකුණු කරන්න පුළුවන්. ඒ නිසා ඒක අන්තර් පරිමාණයට තමයි ගන්නේ. එතකොට අන්තර් පරිමාණය අපිට පාවිච්චි කරන්න පුළුවන් පර්යේෂණ ශාස්ත්‍රයේදී. එතකොට ඒ ගන්න දත්ත අපිට විශ්ලේෂණයට ලක් කරන්න පුළුවන්. ඒවා ගණනය කිරීම ලක් කළා මධ්‍යස්ථය, මාතය, එතකොට සම්මත අපගමනය, මධ්‍යන්න වගේ දේවල් හොයලා විවිධ අර්ථකථන අපිට දෙන්න පුළුවන් මේ අන්තර් පරිමාණයෙන් දත්ත ලබා ගත්තාට පස්සේ මේ පර්යේෂණ ශාස්ත්‍රයේදී. ඊළඟට අපිට පුළුවන් අනුපාත කෝදුව. අනුපාත කෝදුවට ආවට පස්සේ ඒ අනුපාත කෝදුවේදී තියෙන්නේ නිරපේක්ෂ ශූන්‍යයක්. ඒ බිඳුවට වඩා අඩු ඒවා අපිට ගන්න බෑ. එතකොට ඒකෙදී අපි පර්යේෂණ වලට ලක් කරන්න පුළුවන් සිසුන්ගේ පන්තියක සිටින සිසුන්ගේ උස. එතකොට ඊළඟට පන්තියක සිටින නැත්නම් මොකක් හරි පාසලක 10 ශ්‍රේණියේ පන්තිවල සිටින සිසුන් ඔය වගේ අපිට දත්ත ලබා ගන්න පුළුවන්. එතකොට සිසුන් ගානක් බිඳුවට වඩා අඩු වෙන්න බැරි ඉන්න සිසුන් ගානක් ඉන්න බෑ. උස ඍණ වෙන්න බෑ. අන්න ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. එතකොට ඒ කියන දත්තත් අපිට ගණනය කිරීම වලට ලක් කරන්න පුළුවන්. මේ අනුපාත පරිමාණයේ තියෙන දත්ත. එතකොට පර්යේෂණ ශාස්ත්‍රයේදීත් ඔය කියන දත්ත අපිට ලබා ගන්න පුළුවන්. ඒ දත්තත් අපිට අර වගේ අර මාතය, එතකොට මාධ්‍යස්ථය, මධ්‍යන්නේ ඒවට හොයන්න පුළුවන්. ගණිත කර්ම වලට ලක් කරලා විවිධ අර්ථකථන ලබා දෙන්න පුළුවන්. විශ්ලේෂණය කරන්න පුළුවන් දත්ත ඒවා ඊට පස්සේ අර්ථකථන ලබා දෙන්නත් පුළුවන් විවිධ විදිහට. එතකොට ඔය විදිහට තමයි මේ කෝදු හතර මේ හැඳින්වීම සහ ඒවයි පර්යේෂණ ශාස්ත්‍රයේ භාවිත වෙන විදි. කියන ගොඩක් ප්‍රයෝජන තියෙනවා මේ කෝදු හතර. තවත් කරුණු තියෙනවා නම් අපිට කියන්න නේද? මේ හා සම්බන්ධයෙන් මේ මිනුම් හා මිනුම් පරිමාණ කියන කොටස් වලට අදාළ කරන
අර ටීචර් කෙනෙක් අර එයාගේ ලියපු මේ කොටස් ටිකෙන් කලින් කරපු ටීචර් කෙනෙක්ගේ මේ එයා ලියාගත්ත පැවරුමක කොටසක් තියෙනවා. ඒක මම ඕනනම් චුට්ටක් මෙතනදී කියවන්නම්. තිමිර සර් කියපු කාරණයක් නම් හරියටම හරි. එතකොට මේ එයා ලියපු කොටස් විශ්ලේෂණයත් එක්ක මම පොඩ්ඩක් කියන්නම්. එයාගේ මම හිතන්නේ පැවරුමකට ලියපු එකක්. දැන් මේ තිමිර සර් කියපු ටික තමයි මෙයා ලියලා තියෙන්නේ. මම අර උත්තරයක් විදියටම මේක ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට ගැලපෙයි කියලා මම හිතනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් මිනුමට භාජනය කරන විවිධ අංශ නැතහොත් ස්වසිද්ධි මොනවාදයි අපි දනිමු. මේවා අතර සිසු සාධනයේ හෙවත් ඉගෙනුම් ප්‍රතිඵල ප්‍රධාන තැනක් ගන්නා බවද සඳහන් විය. මිනුමේදී සිදු කරන්නේ මිනුමට භාජනය කරන ලක්ෂණයක ප්‍රමාණ කිරීම සඳහා ඊට සංඛ්‍යා පැවරීමකි. ප්‍රමාණ කිරීමේදී අනුගමනය කරන ක්‍රම 4කි. මේවා මිනුම් පරිමාණ වශයෙන් හැඳින්වේ. මේ අතරින් පහළම මට්ටමේ මිනුම් කෝදුව නාම කෝදුවයි. පන්තියක සිසුන් ලියන ලද රචනා කියවා බලා ගුරුවරයා ඒවා පහත සඳහන් පරිදි හැඳින්වූයේ යයි සිතමු. මනා ලෙස කරුණු සංවිධානය වූ රචනයකි. මනා වූ භාෂා විලාසයක් ඉස්මතුව පෙනෙන රචනයකි. මෙම හැඳින්වීම් දෙක සඳහා පිළිවෙලින් අංක 1 සහ අංක 2 භාවිතා කරමින් සෑම රචනයකටම අංකයක් පැවරීමට පුළුවන්. නැතහොත් රචනා පිළිබඳ යම්කිසි ප්‍රමාණ කිරීමක් හෙවත් මැනීමක් කරන්න පුළුවන්. මනිනු ලබන දෙය ආශ්‍රිත ලක්ෂණ කිසියම් නිර්ණයකට අනුව වර්ග කර එම එක් වර්ගය යම්කිසි නමකින් හැඳින්වීම මෙහිදී සිදුවේ. මෙහිදී මැනීම සඳහා අප භාවිතා කළේ නාම කෝදුවයි. මෙහිදී භාවිතා වූ අංක අතර ගණිතමය සම්බන්ධතාවයක් නැති බව පැහැදිලි කරගත යුතුය. නාම කෝදුවේ ගණිත සම්බන්ධතාවයක් නැත. ඊළඟට තියෙනවා තරා කෝදුවේ හොඳ රචනාවක තිබිය යුතු ගුණාංග කීපයක් සැලකිලට ගනිමින් ඉතාමත්ම උසස් මට්ටමේ රචනාවක්ම අංක 1 පවරා පිළිවෙලින් රචනාවේ මට්ටම අඩුවීම අනුව සෙසු ඒවාට අංක 2 3 4 5 වශයෙන් අංක පැවරුවේ යයි සිතමු. මෙහිදී සිදු වූයේ රචනා තරා කිරීමකි. රැන්ක් කිරීමක් තමයි කරලා තියෙන්නේ. ලකුණු පැවරීම සඳහා භාවිතා කළේ තරා කෝදුවයි. ඕඩිනල් ස්කේල් එකක්. මෙහිදී භාවිතා වූ සංඛ්‍යා සැසඳිය හැකිය. අංක 1 අංක 2ට වඩා ඉහළයි. අංක 2 අංක 3ට වඩා ඉහළයි. එහෙත් අංක 1 හා 2 අතර වෙනසට සමාන වූ වෙනසක් අංක 2 3 අතර පැවතියේ යයි කියන්න බෑ. සසඳන්න පුළුවන් ඒ දෙක අතර සමාන වූ වෙනසක් තිබුණායි කියලා අපිට කියන්න බෑ. තුන්වෙනි විනුම වන්නේ ආන්තර කෝදුවයි. ආන්තර කෝදුවේ තරා කෝදුවේ ලක්ෂණ අන්තර්ගතයි. එනම් ආන්තර කෝදුව භාවිතයෙන් කරන මිනුමක මිනුම් දෙකක් ගත් කල එක් මිනුමක් අනෙක් මිනුමට වඩා ඉහළ හෝ පහළ බව නිගමනය කරන්න පුළුවන්. උෂ්ණත්වය මැනීමේදී භාවිතා වන්නේ මෙබඳුම එකකි. මේ හැරුණු විට මීට සම්බන්ධ අනෙක් විශේෂ ලක්ෂණය නම් මිනුම් ඒකක අතර පරතරය සමාන වීමයි. ආන්තර කෝදුවේ මිනුම් ඒකක අතර පරතරය සමානයි. අංශක 25 අංශක 26 අතර පරතරය අංශක 26 හා අංශක 27 අතර පරතරයට සමානයි. මේ අනුව යම් මිනුමක් තවත් මිනුමකට වඩා ඒකක කීයක් ඉහළින් පිහිටනවාද ඒකක කීයක් පහළින් පිහිටනවාද යන්න නිගමනය කරන්න පුළුවන්. එබැවින් ආන්තර කෝදුවේ මිනුම් එකතු කිරීමට හා අඩු කිරීමට සුදුසුකමක් දක්වනවා. ඊළඟට අපි පරීක්ෂණ ලකුණු සාමාන්‍යයෙන් තියෙන්නේ ආන්තර කෝදු මිනුම් ලෙස සැලකේ. පරීක්ෂණ ලකුණු සාමාන්‍යයෙන් තියෙන්නේ ආන්තර කෝදු මිනුම් වල. එසේ වුවද ලකුණු අතර වෙනස්කම් නිතරම සමාන කොටස් වලින් සෑදී ඇතැයි සැලකීම දුෂ්කරයි. අනෙක් මිනුම් කෝදුව වන්නේ අනුපාත කෝදුවයි. මේ අනුව ලබා ගන්නා මිනුම් වල මුලින් සඳහන් කෝදු තුනේම ලක්ෂණ මේකේ ගැබ් වෙලා තියෙනවා. අමතර ගුණාංගයක්ද ඇත. පන්තියක සිටින ළමුන් දුර පැනීමට සහභාගී වී යයි සිතමු. පනින ලද දුර මැනීමට අපි සෙන්ටිමීටර් භාවිතා කරමු. මෙහිදී භාවිතා වන මිනුම් ඒකකවල අනුපාත කෝදුව පදනම් කරගත් ඒවායි. මේ විශේෂ ලක්ෂණ කවරේද? මිනුම් ඒකක ආරම්භ වන්නේ නිරපේක්ෂයක හෙවත්
සැබෑ බිඳුවකිනි. උෂ්ණත්වමානයේ අංශක බිඳුව හෝ පරීක්ෂණයක ලකුණු බිඳුව සැබෑ බිඳුව නොවේ. උෂ්ණත්වමානයේ බිඳුවයි පරීක්ෂණයක ලකුණු බිඳුවයි සැබෑ බිඳුව නෙමෙයි. එනම් එම බිඳුව වලින් උෂ්ණත්වය හෝ සාධන මට්ටම ශූන්‍ය බව අදහස් නොකෙරේ. අනුපාත කෝදුවේ මානයන් නිරපේක්ෂක බිඳුවකින් ආරම්භ වන නිසා මෙම මිනුම් වැඩි කිරීමේ හා බෙදීමේ කාර්ය සඳහා යෝග්‍යයි. සෙන්ටිමීටර් 250ක් දුර පැන්න ළමයා මෙන් දෙගුණයක් දුර පැනීමට සෙන්ටිමීටර් 500 පැන ළමයාට හැකිවිය යනුවෙන් නිගමනය කිරීම කරන්න පුළුවන්. මේ සමස්තයක් විදිහට මෙහෙම කියනවා ඉහත සඳහන් මිනුම් කෝදු පිළිවෙලින් එකක් අනෙකට වඩා ඉහළ මට්ටමක පවතින බව පැහැදිලි වේ. සාධනය මැනීම සඳහා භාවිතා කරන බොහෝ විට බිඳුව සිට 100 දක්වා ඒකක වලින් සමන්විත ලකුණු අන්තර් කෝදු මිනුම් වශයෙන් සැලකෙන බවද දුටුවෙමු. විවිධ ගණිත කර්ම සඳහා මෙන්ම සංඛ්‍යාන විශ්ලේෂණයන් සඳහාද මිනුම් උපයෝගී කර ගැනීමට පෙර එම මිනුම් ලබාගත් කෝදුව කුමක්දයි දැන ගැනීම වැදගත්ය. මක් නිසාද කිවහොත් භාවිතා කිරීමට අපේක්ෂිත විශ්ලේෂණ ක්‍රම මිනුම් වල ස්වභාවය උචිත ඒවා විය යුතු හේයිනි. ඒ ටීචර් ලියලා තියෙන ඇගයීම් පත්‍රයකට උත්තරයක් තමයි මේ කිව්වේ. මේ ප්‍රශ්නයට හරියටම ගැලපෙනවා ඒ උත්තරේ. සර් අපිට ඒක පොඩ්ඩක් දානවද සර් ගෲප් එකට? ඒක වැදගත් නේද? ඔව් සර් ඒක දාන්නම් මිස් මම. හොඳයි සර්. මම කලින් එකක් දැම්ම අර මේ සුවිශේෂණ වගුවක් පිළිල කිරීමේ කොටස සර් ලැබපු අගු ටිකත් එක්ක මම දැම්මා. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමුද? ප්‍රතිමාන මූලික ඇගයීමත් නිර්ණායක මූලික ඇගයීමත් පැහැදිලි කර ප්‍රතිමාන මූලික ඇගයීම ක්‍රමයකට වඩා නිර්ණායක මූලික ඇගයීම් ක්‍රමයක ඇති වාසිදායක තත්ත්වය පෙන්눔 කරන්න. කෞශල මිස් මේ පේපර් එකේ අවුරුද්ද මොකද්ද? මේක 2016. නෑ. 2006 මිස්. 2006 දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නේ. හරි මිස් thank you. හරි. ඊළඟ කොටස කවුද අපේ තිමිර සර්? ඔව්. ඊළඟ කොටස බලමු ප්‍රතිමාන මූලික ඇගයීමත් නිර්ණායක මූලික ඇගයීමත් පැහැදිලි කර. ප්‍රතිමාන මූලික ඇගයීම් ක්‍රමයකට වඩා නිර්ණායක මූලික ඇගයීම් ක්‍රමයක ඇති වාසිදායක තත්ත්වය පෙන්눔 කරන්න. එතකොට මේ ගැන කලිනුත් ගොඩක් කතා කරලා තියෙනවා. ප්‍රතිමාන මූලික ඇගීම සහ නිර්ණායක මූලික ඇගීම. එතකොට මේ ප්‍රතිමාන මූලික ඇගීමකදී ශිෂ්‍යයෙක්ගේ කාර්ය සාධන මට්ටම නැත්නම් එයාගත්තු ලකුණු කියන එක කණ්ඩායමක අනිත් අයගේ කාර්ය සාධන මට්ටම නැත්නම් ඒගොල්ලෝ ගත්තු ලකුණුත් එක්ක සසදා බැලීමක් කරලා ඇගීමක් සිදු කරනවා. ඒ කියන්නේ දැන් පන්තියේ ගණිත විෂයට ලබාගත් ලකුණු බලලා එකෙන් වැඩිම ලබාගත්තු ශිෂ්‍යයව තෝරන අනිත් අයගේ ලකුණුත් එක්ක සංසන්දනය කරනවා. ඒකට අන්න ඒක ප්‍රතිමාන මූලික විදිහට කරන ලද ඇගීමක්. එතකොට ඇගීමේ අවශ්‍යතාවය අනුව කණ්ඩායම යන්න විවිධ ආකාරයට එතකොට අර්ථ දක්වන්න පුළුවන්. දැන් ඇගීම කරන විදිහ අනුව දැන් පන්තියක නම් පන්තියේ ශිෂ්‍යයෝ සම්බන්ධ කරලා ඇගීම කරන්න පුළුවන්. මේ ප්‍රතිමාන මූලික ඇගීම. නැත්නම් අර සංසන්දනය. ඊළඟට පාසල පදනම් කරගෙන කරන්නත් පුළුවන්. පාසල් පදනම් කරගෙන මේ විදිහට අර ඇගීම කරන්න පුළුවන්. නැත්නම් අපි හිතමු මේ පාසලේ මෙච්චර ගාණක් සමත් වෙලා ඉන්නවා සාමාන්‍ය පෙළේ. එතකොට තවත් පාසලක මෙච්චර ගාණක්. එතකොට ඒ විදිහට පෙළ ගැස්වීමක් කරන්න පුළුවන්. ඊළඟට දිස්ත්‍රික්ක මට්ටමින්. එතකොට මේ දිස්ත්‍රික්කය තමයි හොඳම ප්‍රතිඵල අරන් තියෙන්නේ. ඊට පස්සේ ඒ විදිහට අර දිස්ත්‍රික්ක පෙළ ගැස්වීමක් කරන්නත් පුළුවන්. ඊට පස්සේ පළාත අනුව ওই විදිහට පෙළ ගැස්වන්නත් පුළුවන්. එතකොට ඒ ප්‍රතිමාන මූලික ඇගීමේදී ඔන්න ඔය දේ සිදු වෙනවා. ඊළඟට මේකෙදී අර ශිෂ්‍යයා අරගෙන තියෙන කාර්ය සාධනය මොන වගේද කියලා
ගැන එච්චර අවධානමකට ලක් කරන්නේ නැහැ. ඒ කියන්නේ එයා කොච්චර කාර්ය සාධනයක් අරන් තියනවාද කියන එක අවධානයට ලක් වෙන්නේ නැහැ වැඩි. එතකොට ගොඩක්ම වෙන්නේ ඒ කණ්ඩායමත් එක්ක එයාගේ ස්ථානයක් ගැන සඳහන් කිරීමක් පමණයි. ඊළඟට එකම කාර්ය සාධනය නැත්නම් එකම ලකුණ විවිධ කණ්ඩායම් වලදී විවිධ ආකාරයකට ඇගීමට ලක් කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අර පන්ති දෙකක් විතර. දැන් මේ පන්තියේ ගණිත විෂය කෙනෙක් ලකුණු 50ක් කරන් තිනවා. ඒක තමයි වැඩිම ලකුණු. ඒතකොට ඔක එහා පන්තියත් එක්ක සංසන්දනය කරොත් එimhe සමහර විට එයා ඉන්නේ පන්තියේ 30 වෙනියට විතර වෙන්න පුළුවන් ඒ ගණිත ලකුණු 50 කියන එක. ඒතර ඔන්න විදිහට ඒ ගන්න කණ්ඩායම් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට සෑම කණ්ඩායමකම මේ දක්ෂයින් එතකොට දුර්වල සාමාන්‍ය මට්ටමේ විදිහට මේ ওই විදිහට වර්ගීකරණය වෙනවා. අර මේ කියන ප්‍රතිමාන මූලික ඇගීමත් එක්ක. ඊළඟට ප්‍රතිමාන මූලික ඇගීමක් කරන්න වෙනත් මේ ලකුණු පරිමාණයකට සමහර විට මාරු කරන්න නැත්නම් පරිවර්තනය කරන්නත් අවශ්‍ය වෙන්න පුළුවන්. දැන් අර අපි කතා කරේ රිසෙට් ලකුණු වලට වගේ ඒ වගේ ඒකට පරිවර්තනය කරන්නත් අපිට අවශ්‍ය වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රතිමාන මූලික ඇගීමක් සඳහා සකස් කරන පරීක්ෂණ වල ලකුණු පුළුල් පරාසයක විසිරී තිබීම අවශ්‍ය වෙනවා කියලා කියනවා. ඊළඟට තරග විභාග සියල්ලක්ම මේ විදිහට ප්‍රතිමාන මූලික ඇගීම පදනම් කරගෙන තමයි සකස් කරන්නේ. ගොඩාක් ඉතින් අර කණ්ඩායමක් එක්ක සැසඳීම තමයි මේ ප්‍රතිමාන මූලික ඇගීමේදී කරන්නේ. එතකොට නිර්ණායක මූලික ඇගීමට આવොත් මේකෙදී මොකක් හරි මේ සිසුන් අත්පත් කරගත යුතු ඉගෙනුම් ඵලයක් නැත්නම් ඉගෙනුම් මට්ටමක් ගැන සඳහන් කළා. එතකොට ඒ කියන ඉගෙනුම් මට්ටමට මේ ශිෂ්‍යයින් මේ ප්‍රතිඵලය ළඟා කරගෙන තියනවාද? එතකොට ඒ ළඟා කරගෙන තීන හෝ නොතීවීම කියන එක තමයි මෙතනදී පදනම් කරගන්නේ. එතකොට සමහර විට මේ මොකක් හරි මේ මට්ටමක් සාක්ෂාත් කරගත්තු ඒ කියන පන්තියේ ඔක්කොම ශිෂ්‍යයෝ ඒ මට්ටමට ළඟා වෙලා තියෙන්න පුළුවන්. ඒක පහු කරලා තියෙන්න පුළුවන්. සමහර විට කවුරුත් නොතිබෙන්න පුළුවන් ඒ කියන මේ නිර්ණායකය පහු කරපු. නැත්තම් කොටසක් විතරක් ඒක මේ සාක්ෂාත් කරගත් ශිෂ්‍යයන් ඉන්නත් පුළුවන්. එතකොට ඒකෙදී අර මොකක් හරි සාධනයක් ගත්තද නැද්ද කියන එක අත්පත් කරගත්තද නැද්ද කියන එක බැලීමක් සිදු කරනවා. ඊළඟට මේකෙදී අර මේ කවුද දුර්වලයා අන්නේ විදිහට නැත්තම් කවුද දක්ෂයා කියලා වෙන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. අපේක්ෂිත ඉගෙනුම් ඵලයක් අත්පත් කරගෙන ඇත්ද නැත්ද කියන එක තමයි මැනීම සිදු කරන්නේ. ඊළඟට නිර්ණායක මූලික ඇගීමකදී ඉගෙනුම් ඵල චර්යාමය අරමුණු නිපුණතා හෝ නිපුණතා මට්ටම් නිශ්චිතව හඳුනාගෙන තිබෙන්නත් අවශ්‍ය වෙනවා. කියන්නේ මොකක් හරි ඒ නිර්ණායකය හරියට මේක අඳුරගෙන තියෙන්නත් තිබීමත් අවශ්‍ය වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ නිර්ණායක මූලික ඇගීම ගැන කියන්න පුළුවන්. එතකොට මේකෙදි අර වඩාත් වැදගත් වෙන්නේ එතකොට නිර්ණායක මූලික ඇගීම ක්‍රමයක ඇති වාසිදායක தත්ත්වය පෙන්වුම් කරන්න. එතකොට ප්‍රතිමාන මූලික ඇගීමකදී අර ඉන්න ශිෂ්‍යයන්ගෙන් නැත්නම් ඉන්න කණ්ඩායමේ තමන් අරගෙන තියෙන්නේ කොයි ස්ථානයේද කියලා බැලීමක් විතරයි සිදු කරන්නේ. එතකොට එයා අත්පත් කරගෙන තියෙන මට්ටම නැත්නම් එයා අදාළ මොකක් හරි කාර්ය සාධන මට්ටමකට ළඟා වෙලාද නැද්ද කියලා ඒක බැලීමක් සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ එයා ඒකට ළඟා වෙලා හෝ නැතුව එයා පන්තියේ පළවෙනිය හෝ දෙවෙනිය එහෙම වෙන්න පුළුවන්. හැබැයි නිර්ණායක මූලික ඇගීමකදී මොකක් හරි සාධන මට්ටමක් නැත්නම් නිර්ණායකයකට ළඟා වෙලාද කියලා බලනවා. එතකොට ප්‍රතිමාන මූලික ඇගීමකදී අර එක්කෙනෙක් විතරක් පළවෙනිය වෙනවා. එතකොට එයා පළවෙනිය අනිත් අය එතකොට දෙවෙනිය තුන්වෙනිය ඔය විදිහට නෙමෙයි එක්කෙනෙක් නැත්නම් එකම ලකුණ ගත්තොත් ඉතින් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැති වෙලාවට ගොඩක් අයට එක්කෙනෙක් වගේ තමයි පළවෙනිය වෙන්නේ. එතකොට නිර්ණායක මූලික ඇගීමකදී එහෙම අර වෙනියෙක් එහෙම දෙන්නේ නැහැ මොකුත්. එතකොට අර මට්ටමට එහා ගිය අය එක්කෙනා නෙමෙයි ඊට වඩා ඉන්නත් පුළුවන්.
එතකොට වඩාත් හොඳ විදිහට නිර්ණායක මූලික ඇගීම එතනදී දකින්න පුළුවන්. ඊළඟට ප්‍රතිමාන මූලික ඇගීමකදී අර තරඟකාරීත්වය වැඩි. එතකොට ඒකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. එක පැත්තකින් හොඳ වෙන්නත් පුළුවන් අර ඉගෙන ගැනීමේ අර නැත්නම් පළවෙනිය වෙන්න තියෙන උමනාව කීප දෙනෙක්ට දීපොත් එතකොට ඒගොල්ලෝ ගොඩක් මහන්සිලා වැඩ කරලා එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි නිර්ණායක මූලික ඇගීමකදී ඕනම කෙනෙක්ට අර තත්ත්වයට එහා යන්න පුළුවන්. අරකදී එක්කෙනෙක්ට විතරක් වෙන්න පුළුවන්. මේකෙදි නිර්ණායක මූලික ඇගීමකදී කීප දෙනෙක්ට ඒ තත්ත්වයට ළඟා වෙන්න පුළුවන්. එතකොට ඒක හොඳ ප්‍රවණතාවක් විදිහට දකින්න පුළුවන්. එතකොට ඒකෙදී අර තරඟය කියන එකත් එහෙම ලොකුවට දකින්න ලැබෙන්නේ නැහැ. සහයෝගයෙන් වැඩ කරලා කණ්ඩායමක් විදිහට සියලු දෙනාටම අර තත්ත්වෙන් එළියට යන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට අර ප්‍රතිමාන මූලික ඇගීමකදී අර දුර්වලයයි නැත්නම් දක්ෂයයි කියලා ඔන්න වෙන් කරනවා. එතකොට මේ නිර්ණායක මූලික ඇගීමකදී එහෙම ඉතින් දක්ෂතාවක් එහෙම කියලා වෙන් කිරීමක් කරන්නේ නැහැ. ඉතින් අර හරියටම කියන්න බෑ මේ මෙහෙම මේ දක්ෂය එහෙම අර පොන් කිරීමකට ලක් කරන්න බෑ ඉතින්. හැබැයි නිර්ණායක මූලික ඇගීමකදී අර ඕනම කෙනෙක්ට අර සීමාව එහාට යන්න පුළුවන්. නැත්තම් ඉතින් ඒ සීමාව එහා ගිහිල්ලා නැත්තම් පුළුවන් ගුරුවරයාට පුළුවන් එයාට ප්‍රතිපෝෂණ එහෙම ලබා දීලා ඒ සීමාවට ළඟා කරගන්න අනිත් අයව. අන්න එහෙම වාසිදායක තත්ත්වයකුත් ඒකේ තියෙනවා. එතකොට ඔන්න ඔය කියන කරුණු ප්‍රමාණවත් වේද කියලා මම දන්නේ නැහැ කොහොමද කියලා. ඒ කරුණු ටික තමයි මට කියන්න පුළුවන්. තවත් අමතර දේවල් තියෙනවනම් ඉදිරිපත් කරන්න පුළුවන්. තවත් තියෙනවනම් කියන්න මොන හරි දේවල් තියෙනවා. අදහස් තියෙනවද? නැත්තම් ප්‍රමාණවත් නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟට අපිට 2016 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. 2016 පළවෙනි ප්‍රශ්නේ පේපර් බුක් එකේ නම් 86 පිටුව. සත්‍යන්තද? පූර්ණ කාලීන. ඒක කොටසේ පළවෙනි ප්‍රශ්නේ 2016. පේපර් බුක් එකේ 86 පිටුව. සත්‍යන්තනේ පූර්ණ කාලීන. තිමිර සර් අපි තිලිමිස්ට කියමුද අත්පැහැදිලි කරලා දෙන්න කියලා ටිකක්. තිලිමිස් පොඩක් පැහැදිලි කරලා දෙනවද? තිමිර සර් පැහැදිලි කරලා දෙනවද? නැත්නම් තිලිමිස් හරි හිරාන් සර් හරි මිනුම කිව්වම අර මේ කිරාන්සලුත් කලින් කිව්වා ඒ මිනුමේ ලක්ෂණක් තියෙනවා. ඊට අර මේ මිනුම් කිව්වම ගන්න පුළුවන් විවිධ දැන් අර කොටස් දෙකක් ගැන කතා කරන්නේ. එතකොට ඒකේදී අර සර් අර වචන දෙක සංයුක්ත නේද? සංයුක්ත වියුක්ත එහෙම නේද ගත්තේ? කිරාන්ස ඔව් මේ තිමිර සංයුක්ත සහ වියුක්ත වියුක්ත නේද? එතකොට ඒකේදී අර මේ සංයුක්ත කියලා කිව්වම අපිට අර මිනුමස මේ දැන් මිනුම යන්නේ සාමාන්‍ය අදහස තියෙන්නේ මේ සංඛ්‍යාත්මක ලෙස හෝ ගුණාත්මක ලෙස විස්තර කිරීමනේ. සංඛ්‍යාත්මක විදියට හෝ
ලෙස සංඛ්‍යාත්මක ලෙස හෝ සංඛ්‍යානුසාරයෙන් එහෙම නැත්නම් ගුණාත්මක ලෙස නැත්නම් විශ්ලේෂණ පද අනුසාරයෙන් විස්තර කිරීම තමයි අපි මිනුම කියලා කියන්නේ. එහෙම ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් ළමයාගේ උස්ස අංගල් 50යි. ඒක සංඛ්‍යාත්මක විස්තරයක්. ළමයා මිටි කියලා කිව්වොත් ගුණාත්මක විස්තරයක්. ගුණාත්මක විදිහට අන්න හරි. ඒ විදිහට අපි කියනවා නම් මිනුම සංඛ්‍යාත්මක විස්තර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගන්නෙ හැබැයි මිනුම කිව්වහම මිනුම සඳහා සංඛ්‍යාත්මක විස්තර වඩාත් යෝග්‍ය බව අපි විශ්වාස කරනවා. මම හිතනවා ඔය ඇති කියලා. එතකොට ඊට පස්සේ ඒක තවදුරටත් විස්තර ගන්න පුළුවන් සංයුක්ත ලක්ෂණ සහ වියුක්ත ලක්ෂණ මනින්න පුළුවන් කියලා. සංයුක්ත සහ වියුක්ත කියන ලක්ෂණ මනින්න පුළුවන්. එතකොට ඒකේදී අර සංයුක්ත කියලා කිව්වම උස බර එතකොට පන්තියක සිටින සිසුන් අන්න ඒ වගේ. එතකොට අපිට ඒවා කෙලින්ම මනින්න පුළුවන්. ඒවා මෙච්චරයි කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව කියන්න නිරීක්ෂණය කළා මොකක් හරි උපකරණයකින් මැනලා කියන්න පුළුවන්. හැබැයි අර මේ වියුක්ත ඒවා අපිට එහෙම කියන්න බෑ. අර සිසුන්ගේ ආකල්ප, ගණිත සාධනය, බුද්ධි මට්ටම වගේ දේවල් ඍජුව නිරීක්ෂණය කරලා කියන්න බෑ. ඒවා අපිට මනින්න වෙන මොකක් හරි වක්‍ර ක්‍රමයකින්. මොකක් හරි පරීක්ෂණයක් ලබා දීලා ඒගොල්ලන්ගේ චර්යාවක් නිරීක්ෂණය කරලා නේද? අන්න ඒ වගේ දෙයක් බලලා අපිට පුළුවන් ඒවා මැනගන්න. එතකොට ඒවා වියුක්ත විදිහට තමයි අර සර් කියපු විදිහට ගන්න වෙන්නේ. ඊළඟට මිනුම් තියෙනවා මේ සන්තතික සහ විවික්ත කියලා කොටස් දෙකකුත්. එතකොට සන්තතික කියලා කිව්වහම මේ ඒ සන්තතික විචල්‍යවල පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරක් නෙමෙයි දශම භාග එතකොට අන්න ඒවත් එන්න පුළුවන්. උස බර එතකොට අන්න ඒ වගේ දේවල්. බුද්ධි මට්ටමත් ඒකට දාලා තියෙනවා. එතකොට ඒවා අර දශම එතකොට අර පූර්ණ සංඛ්‍යාත්මක අගයන් වලින් විතරක් නෙමෙයි භාග දශම වගේ අගයන් වලින් කියන්න පුළුවන්. ඒතර උස අපි කියන්න පුළුවන්නේ මීටර් 1.7යි. ඔන්න විදිහට කියන්න පුළුවන්. ඊළඟට අනිත්‍යවත විවික්ත කියන දත්ත විවික්ත විචල්ය. එතකොට විවික්ත කියලා කිව්වම අපිට පුළුවන් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් වලින් විතරයි මේවා මනින්න. නැත්නම් මේවයි මිනුම් දක්වන්න. එතකොට අසමත් සිසුන් සංඛ්‍යාව නැත්නම් පන්තියක සින්න සිසුන් සංඛ්‍යාව. එතකොට අපි සිසුන් සංඛ්‍යාව කිව්වම භාගය. එතකොට එහෙම කියන්නේ නැහැ. ශිෂ්‍යෝ 2මාරයි කියලා කියන්නේ නැහැ. එතකොට අන්න ඒ විදිහට ශිෂ්‍යෝ 2යි 3 දෙනයි 4 දෙනයි විදිහට පූර්ණ සංඛ්‍යාත්මක අගයන් වලින් විතරයි අපිට ඒවා මනින්න පුළුවන්. එතකොට අර කිව්වා වගේ මේ මිනුමක් කියලා කියන්නේ සංඛ්‍යා භාවිතෙන් දත්ත විස්තර කිරීමක් කියලා කියන්න පුළුවන්. ඒක අර JP ෆෝර්ට් නේද? ෆෝර්ට් කෙනෙක් නෑ තමයි කියලා ඉතින් මම හරියට දන්නේ නැහැ කිව්වා. ඊළඟට මිනුම යන වස්තුවකට හෝ සිද්ධියකට කිසියම් නීතියකට අනුව අංක පැවරීමක් කියලා කියන්නත් පුළුවන්. එහෙම කියලා තින්නේ S ස්ටීවන්ස් කෙනෙක් කෙනා. ඊළඟට මිනුම යන පරීක්ෂණ එක හෝ වෙනත් ආකාරයක තක්සේරුවක ප්‍රතිඵල සඳහා කිසියම් නීතියකට අනුව අංක පැවරීමක්. එතකොට ගොඩක්ම අර ඊටසේ කියපු විදිහට අංක පැවරීමක් එක්ක තමයි මේ මිනුම ගොඩක්ම අපි යන්නේ. මොකද අපිට වඩාත් පහසු නිසා. එතකොට ගොඩක්ම අංක පැවරීමක් නැත්නම් අකයක් එකතු කිරීම නැත්නම් අකය පැවරීමක් කියන එක මතක තියාගෙන මිනුම මතක තියාගත්තා නම් පහසුයි. ඊළඟට අධ්‍යාපනික මිනුමක ශිෂ්‍යයාගේ විශේෂ සාධනය හෝ වෙනත් ගති ලක්ෂණයක් නීතියකට අනුව පැවරීමකින් ප්‍රමාණාත්මකව විස්තර කිරීමක් සිදු වෙනවා. දැන් ශිෂ්‍යයෙක්ගේ මොකක් හරි සාධන මට්ටමක් නැත්නම් සාධනයක් හෝ වෙනත් ගති ලක්ෂණයක් සම්බන්ධව මොකක් හරි නීතියකට අනුව මොකක් හරි අංකයක් පවරලා ඒක ඒ විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. ඒතර අධ්‍යාපනික මිනුමේදී ඒතර මෙතන අහලා තියෙන හැම මිනුම කියලා මෙහෙම අධ්‍යාපනික මිනුම කියලා එකකුත් තියෙනවා කියලා කිව්වනම් හරි නේද? මිනුම කියලා පොදුයි. ඊට පස්සේ අධ්‍යාපනික මිනුම කියලාත් පොඩ්ඩක් ඒක කියන්නේ. ඊට පස්සේ අහනවා නේද? ඇගීමත් අහනවා. ඔව් තිමිරස. ඔව්. මේකේ මේ දැන් මේක ලකුණු 4 උත්තරයක්නේ. මම චූටි දෙයක් කියනවා මේකේ මේ නිකන් ලියපු විස්තරයක් තියෙනවා මෙහෙම. මිනුම කියලා කියන්නේ මිනුම ප්‍රමාණය කිරීමේ ක්‍රියාවලියක්. ඇගීම කියන්නේ සැසඳීමේ ක්‍රියාවලියක්. දැන් වෙනසනේ පැහැදිලි කරන්න ඕනේ. එතකොට මිනුම කියන්නේ ප්‍රමාණය කිරීමේ ක්‍රියාවක්. ඇගීම කියලා කියන්නේ සැසඳීමේ ක්‍රියාවක්.
ඒ කියන්නේ දැන් මිනුම තොරතුරු භාවිත කරමින් කරනු ලබන සංසන්දනය, ඒ කියන්නේ මිනුම් තොරතුරු භාවිත කරමින් කරනු ලබන සංසන්දනය ඇගීමක්. ප්‍රමාණයකට ලබාගත් මිනුම හෝ ලකුණු වලින් කියවෙන අරුත විභාග කිරීමක්. මිනුම ඇගීමේ පදනමයි. ඇගීමක් කිරීමට අනිවාර්යයෙන්ම මිනුමක් තිබිය යුතුයි. මිනුම් තොරතුරු යොදාගෙන සිසුන්ගේ ප්‍රබලතා සහ දුබලතා පරීක්ෂණවල ගුණාගුණ පිළිබඳ අදහස් දැක්වීම අධ්‍යාපනික ඇගයුමයි. එතකොට මේක මේ මිනුම ප්‍රමාණාත්මක විස්තරයකට සීමා වන අතර ඇගීම ප්‍රමාණාත්මක විස්තරයකින් හෝ ගුණාත්මක විස්තරයකින් හෝ ඒ දෙආකාරයෙන්ම සිදුවෙන්න පුළුවන් කියලා කියනවා. ඒක තමයි කෙටියෙන්ම මේ උදාහරණ කියන්නේ උත්තරේට දීලා තියෙන්නේ. ඒකට තව ඕනනම් එකතු කරනවා නිර්වචනයක් තියෙනවා ගෝලන් කියනවා 1991 ශිෂ්‍යයින් ඉගෙනුම් අරමුණු කරා ළඟා වී ඇද්දැයි තීරණය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීම විශ්ලේෂණය සහ අර්ථකථනය පිළිබඳ විධිමත් ක්‍රියාවලිය පන්ති කාමර ඇගීම වේ කියලා. අර කිව්ව කොටස තමයි උතන අර වෙනස පැහැදිලි කිරීම ලකුණු 4ට ගන්න පුළුවන් කියලා තමයි මේක නම් තියෙන්නේ. එතකොට අර මිනුම කියලා කියන්නේ මොකක් හරි මේ සිද්ධියකට හෝ නැත්නම් වස්තුවකට නීතියකට අනුව අංක පැවරීමේ ක්‍රියාවලියක්. එතකොට මේ මොකක් හරි තෝරන ලද අංකවලට මොකක් හරි ලබා දෙන විනිශ්චයක් විදිහට ඇගයුම අපිට දක්වන්න පුළුවන් නේද? එහෙම නේද? හොඳ. නැත්නම් අර අපි ගත්ත මොන හරි පරීක්ෂණයකින් හරි මොකක් හරි දෙයකින් ගත්ත මිනුම් නැත්නම් අර ගත්ත අංක නැත්නම් සංඛ්‍යා. එතකොට අන්නේ ඒව භාවිත කරලා එතකොට අර ගත්ත අර මිනුම් නැත්නම් අගයන් වලට අපි කියන්නේ මිනුම කියලානේ. එතකොට අන්නේ ගත්ත අගයන් වලින් අපි මොකක් හරි විනිශ්චයක් කරනවා නම් සැසඳීමක් කරනවා නම් මොකක් හරි අර්ථ දැක්වීමකට යනවා නම් අපි ඒකට කියන්නේ ඇගයුමක් කියලා. අපි කෞශිකස් කියපු ටික ලියාගමුද සර්? ඔව් ඒත් කමක් නැහැ. සර් මේ පොඩි දෙයක් තියෙනවා කියන්න. දැන් අපි සාමාන්‍යයෙන් මේ දැන් මම අර කලින් කිව්වා වගේ මේ මිනුම මම මේ කියන චූටි විස්තරයක් තියෙනවා මේ මිනුම සාමාන්‍යයෙන් මිනුම යන්නේ අදහස් කරන්නේ මම කලින් කිව්වා වගේ අදහස් කරන්නේ මේ බඳු සාමාන්‍ය ගුණාංගයක පවතින සංඛ්‍යාත්මක අගය ගුණාත්මක හෝ සංඛ්‍යාත්මක අගයන්. එතකොට මේ පොතක තියෙනවා මෙහෙම මේ සංඛ්‍යාත්මක මිනුමක් සඳහා අවශ්‍ය ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි මේ කියන්නේ මිනුමට භාජනය කළ යුතු යම්කිසි ගුණාංගයක් තියෙන්න ඕනේ. ඒත් එක්කම මිනුම් මේකකයක් සහිත මිනුම් දණ්ඩක් තියෙන්න ඕනේ. සංඛ්‍යාවලියක් තියෙන්න ඕනේ. මේ කරුණු තුන. එතකොට මේ ළමයාගේ උස අඩි අඟල් 50ක් කියලා යන මේ විස්තරේ මේ කරුණු තුනම අඩංගු වෙනවා. එකක් තමයි උස මිනුමට භාජනය වෙන ගුණාංගය. ඒත් එක්කම අඟල නැමැති ඒකකය සඳහා කෝදුව හෝ ටේප් පටිය මිනුම් දණ්ඩ විදියටත් අංක 50 කියන එක සංඛ්‍යාවලිය කියන එකටත් ඈත් වෙනවා. එතකොට නමුත් ඇගයුමක් කියලා කියන්නේ ඇගයුම සඳහා අවශ්‍ය දත්ත සැපයීම මිනුමේ පරමාර්ථය. මිනුමේ පරමාර්ථය තමයි ඇගයුමට අවශ්‍ය දත්ත සපයන එක. එසේනම් ඇගයුම යනු මොකක්ද කියලා බලනකොට යම්කිසි ක්‍රියාවලියක් සාර්ථකත්වය විනිශ්චය කිරීමේ ක්‍රමානුකූල ක්‍රියාවලිය ඇගයුම. මේක නිර්වචනයක් දෙනවා නම් යම්කිසි ක්‍රියාකාරීත්වයක සාර්ථකත්වය විනිශ්චය කිරීමේ ක්‍රමානුකූල ක්‍රියාවලිය ඇගයුම. මේ සඳහා අවශ්‍ය සාක්ෂි නැත්නම් දත්ත මිනුමෙන් අපිට සැපයෙනවා. ඒතර මේ ක්‍රියාකාරීත්වය මේ ඇගයුම කොටස් ඇගයුම ආකාර දෙකකින් කරන්න පුළුවන් අපිට. එකක් තමයි ක්‍රියාකාරීත්වය අවසානයේදී අත්පත් වූ ප්‍රතිඵල ක්‍රියාකාරීත්වය අරමුණු සමග සසඳන්න පුළුවන්. අනික ක්‍රියාකාරීත්වය අවසානයේදී අත්පත් වූ ප්‍රතිඵල වෙනත් බාහිර නිර්ණායකයක් නැත්නම් තත්ත්වයක් සමග සසඳන්න පුළුවන්. මේ ක්‍රම දෙක මේ කවර ක්‍රමයකට වුණත් මේ අත්පත් වූ ප්‍රතිඵල මැනීමෙන් ඇගයුමට අවශ්‍ය දත්ත සපයාගත යුතු වන්නේ මිනුමේ. ඔය ටිකත් මම හිතනවා පැහැදිලි. ඔය ඊළඟට කාරණාවක් පැහැදිලි. ඔය කියන්නේ ඔය කරුණ තවත් කෝණයකින් දැකලා ඒක දාලා තින්නේ අන්නේ විදිහට අර එක එක කෝණ වලින් ඒක අර්ථකථනය කරන්න පුළුවන් නේද? එහෙම නේද? ඔව් එක එක කෝණ වලින් ඒක පොඩ්ඩක් හිතන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඒක එකයි දකින්න විදිහට හරි. එතකොට මේ දේවල් තියෙනවද කාට හරි? ඔව් දැන් ඉස්ලා මේක
ඇත්තම කතන්දරේ අපිත් මේවා මම නම් අතන මේවා ගොඩක් වෙනකොට පාඩම් කරන්නේ OBT එකට මේ දෙත් එකතු කිරීමක් කරන්නේ. අනිවාර්යෙන් මාත් OBTA කියලා හිතලා තමයි මේ හිතාගෙන තමයි ඉන්නේ. දැන් අපි එහෙම හිතන්නේ. ඔව් ඇත්තටම මිස් මේක කරන්නේ අපිට ඇත්තටම දත්ත කොහෙන් හරි අපිට දත්ත තියෙන තැන් වලින් එකතු කර ගැනීමක් තමයි කරන්නේ. එතකොට අපි කරන්නේ කෝණයන් වලින් ඕබීටී ගොඩක් දුරට තියෙයි සර්. එදා මම කතා කරා ওই බයොලොජි ප්‍රශ්නයක් අහන්න. කෞශල්‍ය මිස් එයා මේ ගෲප් සර් දැන් දාලා තියෙනවා මේ ටයිම් ටේබල් එක.